හොඳයි ආයුබෝවන් අපි සාකච්ඡා කරන්නේ සෙනසුරාදා දිනයේ දෙවනි දේශනය. මෙම දේශනෙත් අපි කතා කරන්න තියෙන්නේ සීමිත සමාගම් ඉවර වුණ නැති නිසා සමාගම් නිබන්ධනය. මොකද අපි ඒක ඕනවට වඩා හිමින් සාකච්ඡා කරන නිසා. සමාගම් නිබන්ධනය අපි කතා කරමින් තිබුණේ 9 වෙනි ගාන. ඒක දැන් ඔබ මෙන්න මේ විදියට මං ගානේ තොරතුරු ටික කියනවා. ඒ තැන්වල ලියලා ගාන ඉවර කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් 10 වෙනි ගානට එන්න. 9 කියවන්නේ සීමිත විහංග පොදු සමාගමේ 2021 දිනට සාරාංශගත සේස පිරික්සුමේ මුලින්ම දීපල පිරියතු උපකරණ තියෙනවා. ඒක දැන් ගත්තා. ඊළඟට ඒවැ සමස්ත සමුච්චිත ෂේ ටික ගත්තා. විකුණුම් දැන් ලාභ ප්‍රකාශනයට එන්න. කරුණාකරලා හදපුවා මට කියන්න දැන් විකුණුම් කීයද? මම දැන් ලාභ ප්‍රකාශනයේ විකුණුම් දෙලා තියෙන ප්‍රමාණය මේක ප්‍රමාණයමයි වෙනස් වුනේ නේ 88000යි නේ. වෙනස් වුණා නම් කියන්න. ඒකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. ඊළඟට විකුණුම් පිරිවැය දීලා තියෙන 9 වෙනි ගාන ඒක වෙනස් වුනේත් නෑ. 45000යි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය ලාභ ප්‍රකාශනයට ඊළඟට තොගය අවසාන තොගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල ලියන්න අවසාන තොගය. මොනවතුර එකක් ගේන්නකෝ. කො පුතා මොනවතුර එකක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල ලියන්න. ඉතිරි තොගය 4200යි. ඉතිරි තොගය 4200යි. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ ඒක වෙනස් වුණාද? දැන් මට මතක නෑ මං හදාගත්තේ නෑනේ සමහරව. වෙළඳ ලැබිය යුතු දෑ වෙනස් වුණේ නැද්ද? නැත්තම් ඒක ජංගම වත්කම් වල ලියන්න 17300යි. වෙළඳ ලැබිය යුතු දෑ 17300යි. 2019 ගාන නෙමෙයිනේ. වෙළඳ ලැබිය යුතු දෑ 19300යි ජංගම වත්කම් වල ලියන්න. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙළඳ ලැබිය යුතු දෑ 17300යි. වෙළඳ ගෙවිය යුතු දෑ ජංගම වගකීම් වල ලියන්න 19000යි. වෙළඳ ගෙවිය යුතු දෑ ජංගම වගකීම් වල ලියන්න 19000යි. 19000යි. ඊළඟට ළමයි ඊළඟ එක කල්බදු ගෙවීම ගත්තා. මුදල්ලා මුදල් සමාන දෑ ජංගම වත්කම් වල ලියන්න අන්තිමට මුදල්ලා මුදල් සමාන දෑ කියලා 750යි. මුදල්ලා මුදල් සමාන දෑ වගකීම් සාතික වෙන් කිරීම ගිණුම ගත්තා. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේට හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ තීරු 3ක් තියෙනවා. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ප්‍රත්‍යාගනන සංචිතය පොදු සංචිතය කියලා රඳවාගත් ලාභය කියලා. ඒතර මේවෙන් ශේෂ ඉදිරියට ගන්න ශේයීගේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 45500යි. ප්‍රත්‍යාගනන සංචිතයේ ශේෂයක් අපි දැක්ක තියෙනවා කීයද? ප්‍රත්‍යාගනන සංචිතයේ ශේෂයක් තිබුණේ නැද්ද? නෑ අලාභයක් නේ සිදු වෙලා තිබුණේ නේ. එහෙනම් රඳවාගත් ලාභයේ තිබිලා තියෙනවා 6395ක් තිබිලා තියෙනවා. ඔන්න ආකාරයට ඒකේ ශේෂ ඉදිරියට ගන්න. ඊළඟට ළමයි පරිපාලන වියදම් දැන් පරිපාලන වියදම් මාසේ ශේෂය ලිව්වා. ඊළඟට බෙදා හැරීමේ වියදම් වල ශේෂය ලිව්වා. පෙර වැඩවල මූල්‍ය වියදම් ඒකත් මූල්‍ය වියදම් වල ගිහින් ඒ ශේෂය ලියන්න මූල්‍ය වියදම් කියලා. ඊළඟට වෙනත් වියදම් ඒකත් වෙනත් වියදම් වල ගිහින් ලියන්න පෙර වැඩ ශේෂය වෙනත් වියදම් වල ශේෂය කියලා. දැනට දීලා තියෙන ශේෂය 1800 ලියන්න. ආදායම්බදු ගෙවීම ගත්තා. ආදායම්බදු වෙන් කිරීම ගත්තා. එච්චරයි. දැන් ඔය ළමයි තොරතුරු ටික ඉක්මනට තුලණය කළා මට
හොඳ ළමයි වගේ ඉක්මනට ගාන ඉවර කරන්න. තොරතුරු එන විදිහ කියන්න. ඔය ගානේ විකුණුම් 88000ක් තියෙනවා. විකුණුම් පිරිවැය 45000ක් තියෙනවා. සංශෝධනය කරන ලද දැන් මට ඉක්මනට chat එකේ දාන්න. බෙදා හැරීමේ වියදම් ටික කීයද? වෙනත් ආදායම් කීයද? වෙනත් ආදායම් නේ. දලලාභේ එනවා 0.03යි 43000යි දලලාභේ. බලන්න දලලාභේ 43000ද කියලා. දලලාභේ 43000යි. දැන් වෙනත් ආදායම් කීයද? ඒතර වෙනත් ආදායම් නෑ ගානේ. එහෙනම් දැන් වියදම් ටික ඉක්මනට කියාගෙන යන්න සංශෝධනය වෙච්ච. බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් කීයද? බෙදා හැරීමේ වියදම් කීයද? කෝ කෞශල්‍යයෙන් ඉක්මනට කියන්නකෝ. බෙදා හැරීමේ වියදම් 4962යි. 4962යි කියලා සකුණි කියනවා. බෙදා හැරීමේ වියදම්. ඊළඟට ඒ ළමයාම කියන පරිපාලන වියදම් කීයද? පරිපාලන වියදම් කීයද? 12625යි කියලා කෞශල්‍ය කියනවා. 12625යි කියලා කියනවා. පරිපාලන වියදම්. ඊළඟට වෙනත් වියදම් කීයද? වෙනත් වියදම් ළමෙක් කියනවා 900යි කියලා. 900යි කියලා. ඊළඟට පුතේ මූල්‍ය වියදම් කීයද? මූල්‍ය වියදම් කීයද? ඉක්මනට අනික් අය ලියා ගන්න. මූල්‍ය වියදම් 1096යි කියලා කියනවා. දැන් බදු පෙර ලාභය කීයද? බදු පෙර ලාභය කීයද කියලායි මම දැන් අහන්නේ. බදු පෙර ලාභය කීයද? ඒ අනුව ළමයි කියනවා බදු පෙර ලාභය කීයද? 23417යි කියලා කියනවා. 23000 ළමයි ගා උත්තරේ දැන් තියෙනවා 23417යි බදු පෙර ලාභය. අනික් අය ලියා ගන්න. බදු පෙර ලාභය 23417යි. මේකෙන් අඩු වෙනවා ආදායම් බදු. ආදායම් බදු. දැන් මේක සටහන් අංකය 2 වෙනත් ආදායම් සටහන් අංකය 1. එකට සටහනක් ලියන්න ඕනේ. ඒතර ආදායම් බදු කීයද? ආදායම් බදු කීයද? ආදායම් බදු අපි කලපලා ගත්ත 1795යි කියලා. 1795යි කියලා ආදායම් බදු ගත්තා. ඒතර 1795 ආදායම් බදු ලියන්න. 1795යි. එතකොට එනවා කාලච්ඡේදයේ ලාභය 2යි 11න් 9ක් 2යි 13න් 7ක් 6යි 1යි 2යි 2,16,000 21622යි 21622යි කාලච්ඡේදයේ සුද්ධ ලාභය. අමාලි කාලච්ඡේදයේ සුද්ධ ලාභය. කාලච්ඡේදයේ සුද්ධ ලාභය. දැන් කාලච්ඡේදයේ සුද්ධ ලාභයට ප්‍රත්‍යාගණන සංචිතයේ වෙනස් වීම. ප්‍රත්‍යාගණන සංචිතයේ මම හිතන්නේ වර්ධනයක් සිදු වුණේ කීයකින්ද? ප්‍රත්‍යාගණන සංචිතයේ වර්ධනය 2500යි. 2500ක වර්ධනයක් සිදු වුණේ. එහෙනම් මුළු විස්තීර්ණ ලාභය එනවා 2යි 2යි 6යි 11න් ඉතුරු 1ක් 3 1 4යි 2යි 24122යි. දැන් මතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තිබිලා මැකුණ මාතින්. ඒතකොට දැන් ආයේ ඒක ලියන්න ඕනේ. ඒකෙ මෙතන සාකෝ සාමන ප්‍රාග්ධනය ප්‍රත්‍යාග්න සංචිතය රඳවාගත්ලා. මෙතන දැන් ආරම්භක ශේෂය ලියලා ඇත්තේ. දෙවෙනියට ලියන මුළු විස්තීර්ණ ලාභය. මුළු විස්තීර්ණ ලාභය කියලා කාලච්ඡේදයේ ලාභය කෙරෝලි තීරුවේ ලියන්න. කාලච්ඡේදයේ ලාභය 21622 කෙරෝලි තීරුවේ ප්‍රත්‍යාග්න සංචිතයේ සිදු වර්ධනය ප්‍රත්‍යාග්න සංචිත තීරුව යටතේ ලියන්න. ආරම්භක ශේෂයක් නම් තිබුණේ නැහැ. ඔන්න ඔය ආකාරයට ලියන්න. ඕකේ තව තිබුණා නේද මං හිතන්නේ ලාභාංශ ගෙවීම. 1500ක් තිබුණ ලාභාංශ ගෙවීමක්. ඒක රඳවාගත්ත ලාභයෙන් මේම අඩුවීමක් වෙනවා. ලාභාංශ ගෙවීම. ඒක කලින් ගෙවල් ලියලා ඇත්තේ ලාභාංශ ගෙවීම. දැන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය දාලා තුලණය කළා ආරම්භක ශේෂ කීයද කියලා ගන්න. ඒතර ආරම්භක ශේෂත් උගේ තිබුණානේ. 45500යි ආරම්භක ශේෂය. ප්‍රත්‍යාග්න සංචිතේ නෑ. 6395යි මේක ආරම්භක ශේෂය. දැන් මේවේ අවසාන ශේෂ කීයද? මෙතන 45500මයි. මෙතන 2500යි. 2500 රඳවාගත් ලාභය කීයද? 26517යි. අන්න හරි 26517යි. ඔන්න දැන් ලාභ ප්‍රකාශනෙත් හරි හිමිකම් වෙනස් වීම ප්‍රකාශනෙත් හරි. දැන් මේ ශේෂ තුන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියන්න විතරමයි තියෙන්නේ. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඔයගොල්ලෝ දන්නවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැන් අපි රූල් කරලා තියෙන්නේ. දැන් මට ඒක දෙතුන් අතාවක් මේකේ කුරුටු ගන්න උනා මේ බෝඩ් එක
සමාගම් ගණන් බෝඩ් එක පෙන්නවා කියන්නේ මේ වෙලාවේ ඩිජිටල් කැමරා සහ ස්ක්‍රීන් ෂෙයා කරන්න නැතුව ලොකු හපංකමක්. එතකොට දැන් විදින කැමරා අපි ගෙනාවේ නෑනේ. එතකොට කොමාරි පෙන්වන්නේ. රයිට්. එතකොට ජංගම නෝනවත්කම් වල ඉක්මනට කියන්න දීපල පිරිත උපකරණවල දීපල පිරිත උපකරණ සටහන් අංක 4 සමස්ත ධාරණාගේ කීයද? අන්න ඒක පුළුවන් නම් කියන්න ළමෙක් කියනවා 71125 දෙන්නෙක් කිව්වා. 71125 ඒක ලොකු වෙලාවක් ඉතුරු වුණා. 71125 ඒගොල්ලෝ අරන් තින්නේ පිරිවේ ටික එකතු කරලා සකුණි මෙතෙක්ෂේ එකතු කරලා ඔක්කොම අඩු කරලා අරගෙන තියෙනවා. කිසි කෙනෙක් වේගි වැඩි කියන්න බෑ මේව මැරෙනකන් හදලා ගියේ පැය දෙකට. ඊළඟට භාවිතයිති ඇතිවත්කම් සටහන් අංකේ 5 ඒකත් අපි ගත්තා. ඒක කීයද? 4762යි. 4762 එච්චරයි. ඊළඟට ජංගමවත්කම් ටික ඕගොල්ලෝ දැන් ලියලා ඇති. තොග ණයක තියාදී දේවල් ලියලා නැති. තොගේ 4200යි එහෙම ලියලා ඇති. වෙනත් ලැබිය යුතු දේ 10300යි. වෙළඳ ලැබිය යුතු මුදල්ලා මුදල් සමාන දේ 750යි. 750යි. ඒ අනුව ඒ ටික එකතුව මෙතෙන්ට ගන්න 0යි 5යි 5යි 12න් 2 ඉතුරු 1ක් 7 11ක 12න් 2 ඉතුරු 1ක් 2යි 22250යි. ඒ අනුව 98143ට ගාන එතන බැලන්ස් වෙන්නේ 98143ද 98143ටයි බැලන්ස් වෙන්නේ. දැන් මෙතන මෙන්න මේ තුන ලියන්න ඕනේ ඉඳයි මම මේක පෙන්නුවේ. දැන් මෙතන කොටස් ප්‍රාග්ධනය හා සංචිත කියලා අපි ලියලා ඇති. කොටස් ප්‍රාග්ධනය හා සංචිත මම කී පාරක් මේක ලිව්වද? දැන් සාකු මේ තියෙන්නේ. සාමකොස් ප්‍රාග්ධනය සාකු 45500යි. ප්‍රත්‍යාගන සංචිතේ ප්‍රාසන් මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයෙන් ගන්නේ 2500යි. 2500 රඳවාගත් ලාභයේ PL රඳවාගත් ලාභයේ 26517යි. 500 අනිත් ටික ඔක්කොම ලියලා ඇතිනේ මෙහෙම. ජංගම නෝන වගකීම් ඔයගොල්ලෝ ලියලා ඇති දැන්. ඊළඟට ජංගම වගකීම් ඔක්කොම ඔයගොල්ලෝ ලියලා ඇති දැන්. ඒ අනුව ඒවා ලියලා ඔය ගාන බැලන්ස් වෙනවලු 98143ට. 98143ට බැලන්ස් වෙනවා කියලායි ළමයි කියන්නේ. ඇයි දැන් උදේ ඉඳන් අපි ජංගම වගකීම් වල එනේව මොනවද කියලා කිව්වා මල්කේ. ජංගම නෝන වගකීම් වලත් එනේව මොනවද කියලා කිව්වා. ඔව්ද නැද්ද? ඔව්. ඒ අනුව තවත් විනාඩි 12ක වගේ කාලයක් 15ක වගේ කාලයක් ඒ ගානට ගියා. හොනාරි සාමාන්‍ය මේ පුනරීක්ෂණයක් කියා කරන්න ඕනේ නැහැ කියන්නේ මේ පුනරීක්ෂණ මට්ටමේ ගණන්. සාමාන්‍යයෙන් සරල ගණන්නේ හුඟක් අය තියරි ආදන්නේ. දැන් අපි තවත් ගානකට එනවා. අභ්‍යාසංක 10 අපිට තියෙනවා. අභ්‍යාසංක 10න් පස්සේ තමයි ප්‍රමිති පටන් ගන්න තියෙන්නේ. ප්‍රමිති කියන්නේ පොඩි ප්‍රමිති දෙකක් තියෙනවා. හරිද? ඒකේ පාඩම් කරන්නේම කිසි දෙයක් නෑ මං කියනවා විතරයි පාඩම් කරගන්නේ. චරිත සුදේව. හොඳයි එහෙනම් අපේ හිමින් තාලේ අභ්‍යාස අංක 10 කරමු නේද? කියන්න ඕක කියලා. බං ඔය බයිනව කරනවා තමයි නමුත් කවුරුත් තරහ නැහැ කියලා හිතනවා. හරිද? ඕනේ 10. දහයත් අදලෙමු හදිසි වෙන්න ඕනේ. ඊට පස්සේ කල්බදු කියා දෙමු. කල්බදු කරමු කියලා දරුවෝ කියනවා දැන් පොඩ්ඩක් ඔබ ආතතියෙන් ඉන්නේ. ඒ නිසා ගාන හදලා මෙමුකෝ. ඔව් ඊට පස්සේ අපි කල්බදු වලට හිමින් ප්‍රවේශය. කිසිම දෙයක් තියරියේ සකුණේ කලබල වෙන්න එපා. මා තියරිය කලේ කොච්චර විභාග ලඟ වුණත් ඊටම හිමින් ඔන්ලයින් නිසා. මොකද ඔන්ලයින් වල හැමතැනම තියෙන දෝෂ. 10 වෙනි ගාන දෙන් කිව්. සීමිත විනුග පොදු සමාගමේ 2021 3:31 දිනට සාරාංශගත සේස පිරික්සුමක් ඔබට දෙනවා. පුතේ ඒ ගානෙත් සේස පිරික්සුම දෙන්නේ දහස් ගණනින්. සේස පිරික්සුම දහස් ගණනින් දෙන්නේ බින්දු ගලවලා උඩින් තියලා තියෙනවා. අවුරුද්ද පටන් ගන්නේ ඕගොල්ලන්ගේ විභාගෙට එන අවුරුද්ද මේ ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ අවුරුද්ද
24 එකේ ඉඳන් ඔයගලන්ට ඉන්නේ 21 3:31 කියන අවුරුද්ද. ඔයගලන්ගේ පේපර් එක පුරාවටම බෝ වෙලාවට ඔය අවුරුද්ද තමයි එනවා ඇත්තේ. මේ අවුරුද්ද. මේ අවුරුද්දේ මෙන්න මේ තොරතුරු ටික දෙනවා චරිත. තාම කල්පනාවෙන් කියවන්න. දීපල පිරියත් උපකරණ වල හැබැයි රජෝ දෙන්නේ සමස්ත ධාරණාගේ. ඒතර ධාරණාගේ කියන්නේ ඒ වත්කමේ පිරිවෙන් ඒ වත්කමේ මෙතෙක්ෂ අඩු කළා ආපු සමස්ත අගේ දෙනවා. ඒකේ ව්‍යුහයේ එළිය සටහනක දෙනවා ඇති. අපි දන්නේ මේ අවුරුද්දේ ෂේ කළාද කියලා. භාවිත අයිතිය සහිත වත්කමක් 12600කට අරගෙන තියෙනවා. එහෙනම් අර දීපල පිරියත් උපකරණ වලට අමතරව කලින් ගානේ වගේම කල්බදු දීපලක් අරගෙන තියෙනවා. දැන් මට තව කල්බදු ප්‍රමිතිය කරන්නත් තියෙනවා. නමුත් මේ ගණනුත් අදනවා. භාවිත අයිතිය සහිත වත්කමක් අරගෙන තියෙනවා. විකුණුම් තියෙනවා පෙර ගානේ වගේම විකුණුම් පිරිවැයත් සොයලා දීලා. වෙළඳ ලැබිය යුතු දෑ කියන ණයකෙති වෙළඳ ගෙවිය යුතු දෑ කියන ණයෙමි සමාගම් ගානේ අවසාන තොගේ සෙස්ප්‍රික්සුමට ඉන්නේ විකුණුම් පිරිවැය සොයලා තියෙන නිසා මිනෝද්‍යා තත්සරණි නිසල් ෆර්නෑන්ඩෝ නිහඬව ඉන්නවා. සුළු මුදල් හා මුදල් සමාන දේ ඊළඟට වන්දි සඳහා ප්‍රතිපාදනය. ඒතර නඩු වන්දි වෙන් කිරීමක් වගේ එකක් මේ ගානේ ආරම්භයේම ශේෂයක් තියෙනවා. අපි දන්නේ මේ වන්දි වලින් වන්දි ගෙවන්න උනාද? මොකද්ද කියලා වේලාසන වන්දි වෙන් කිරීම ගිණුමක් තියෙනවා. එතකොට ඊළඟට ප්‍රකාශ කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමක් තියෙනවා. අවුරුද්ද මුලට ඉඩම් ප්‍රත්‍යාගණන සංචිතයක් තියෙනවා. අවුරුද්ද මුල රඳවාගත් ඉපයුම් ලාභ ගිණුමේ ශේෂය තියෙනවා. මේ වගේමයි මේ කැලේ තුනමයි විභාගෙට එන්නේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ප්‍රත්‍යාගණන සංචිතය රඳවාගත්. හිතන්න මේ ඉන්නේ නොවැම්බර් මාසේ පේපර් එකේ ගාන කියලා. ඔය තීරු තුනමයි ඉන්නේ. ඕකමයි මෙන්න. ඊළඟට ගෙවිය යුතු පරිපාලන වියදම්. ඔන්න දැන් ගිය සතියේ ඕක කරනකොට ළමෙක් ඇහුවා සර් ඔය ගෙවිය යුතු පරිපාලන වියදම් ගලපන්නේ නැද්ද? ඒක ළමයෝ ගලපලා තින්නේ. පරිපාලන වියදම් හර වෙලා ගෙවිය යුතු පරිපාලන වියදම් ගෙනුමට බැර වෙලා තියෙන්නේ. ඒකයි පරිපාලන වියදම් වලට එකතු කරන්න එකතු වෙලා තියෙන්නේ. ඒකනේ ඒක සෙසුපිරික්සුමට ගිණුමක් ඇවිල්ලා තියෙන්නේ. සෙසුපිරික්සුමට ගිණුමක් එන්නේ ditth සටහනකින්. ගැළපිල්ලක ගෙවිය යුතු පරිපාලන වියදම් කියලා තිබුණා නම් පරිපාලන වියදම් ගිණුම හර උපජිත පරිපාලන වියදම් ගිණුම් බැර කියලා ditth සටහන තියෙනවා. සෙසුපිරික්සුමේ තියෙන හුදු ගිණුමක් ඒ ගිණුම කොහේ හරි එක තැනකට යනවා විතරයි. ජංගම වගකීමක්. ඊළඟ එක විකුණුම් පිරිවැය දීලා බෙදා හැරීමේ පිරිවැය දීලා පරිපාලන වියදම් දැන් ඇත්තටම අපි ලාභ ප්‍රකාශනයේ නම් කරන්නේ විකුණුම් ඊළඟට විකුණුම් පිරිවැය ඊළඟට දලලාභය ඊළඟට වෙනත් ආදායම් ඊළඟට බෙදා හැරීමේ පිරිවැය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක කමන්නේ බෙදා හැරීමේ වියදම් කොට ඊළඟට පරිපාලන වියදම් ඊළඟට ආයේ වෙනත් වියදම් මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය බෙදා හැරීමේ පිරිවැය කියන වචන පාවිච්චි කරන්නේ. බෙදා හැරීම එකට හේතුකුත් තියෙනවා ඇත්තටම. බෙදා හැරීමේ ණයවල පොලිය තමයි පිරිවැය කියන්නේ. ඒ නිසා මූල්‍ය වියදම් අපි දැන් මූල්‍ය පිරිවැය කියලා කියන්නේ. බෙදා හැරීමේ පිරිවැය. නමුත් අර පරිපාලන වියදම් මාසෙක වියදමක්. වෙනත් වියදම්. අලාභ තියෙන නිසා. එතකොට ඊළඟට නමුත් ඒ වචනේ වියදම් කියලා ලිව්වට කමක් නැහැ. බෙදා හැරීමේ පිරිවැය, මූල්‍ය පිරිවැය, වෙනත් වියදම්, කල්බදු වගකීම. එතකොට කල්බදු අත්කමක් 12600යි. කල්බදු වගකීමක් 12600යි. මට පේන්නේ මේ පාර කල්බදු අත්කම අරන් තියන්නේ මතීෂ ඉන්නවනම් සම්පූර්ණයෙන්ම ලීස් කළා. ඩවුන් පේමන්ට් එකක් නෑ වගේ. මොකද ඒකයි වත්කම් ගිණුමට හර වෙච්ච ප්‍රමාණයම කල්බදු වගකීම් ගිණුමට බැර වෙලා තියෙන්නේ. ගිණුනොත් තියාගෙන තියෙනවා. අපි බලමුකෝ. ඊළඟට ගෙව්ව ආදායම් බදු කියන්නේ මුදලින් ගෙවපු බද්ද සහ 24 එක කියන්නේ අපේ අවුරුද්ද පටන් ගන්නකොටවත් ගිය අවුරුද්දෙන් ඉදිරියට ආපු ශේෂයේ ආදායම් බදු වෙන් කිරීම 400. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවට 400ක ආදායම් බදු වෙන් කළා. ඒක මේ අවුරුද්දේ පටන් ගන්නකොට ඉදිරියට එනවා බැර 400 කියලා. ඒක මේ අවුරුද්දේ ගෙවන්න ඕනි. ඒක ගෙවලා මේ ගෙව්ව ගිණුම ASCII. ඕක දැන් ඉතිහාසයේ අවුරුදු 10ම එක විදියට ආවේ. අනිත් පැත්ත අතිරේක තොරතුරු ඔබට දෙනවා. තොරතුරු ටිකක් මහතට තොරතුරු 8ක්. තොරතුරු 8ක් දෙනවා. 2021 අවුරුද්ද ඉවර වෙන්නේ 2021 3:31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ ගැළපීම් කළ යුතුයි. ඒ කියන්නේ මේ ගැළපිලි එකක්වත් කළා නැහැ.
මතු පිටින් බැලුවොත් පළවෙනි ගැළපෙල්ල අවසාන තොගේ බවත්, දෙවෙනි ගැළපෙල්ල පරිපාලන වියදම් වල ව්‍යුහය බවත්, තුන්වෙනි ගැළපෙල්ල සමාගමේ ප්‍රචාරණ ගාස්තු අධ්‍යක්ෂකවරයෙක් කරපු ගෙවීමක් බවත්, හතරවෙනි ගැළපෙල්ල මතු පිටින් අයභාරයේ සම්බන්ධ ප්‍රමිතිය, අද කියා දෙන්න නියමිතව තිබුණු අයභාරයේ සම්බන්ධ ප්‍රමිතිය කවුරුත් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. භාණ්ඩ විකිණීමක් ආදායමක් වෙන්නේ කොහොමද? සේවා සැපීමක් ආදායමක් වෙන්නේ කොහොමද? ඒ දෙකට ඉස්සර තිබුණේ ප්‍රමිති දෙකක්. ඒ දෙක එකතු කරලා දෙකටම හරියන ප්‍රමිතියක් ඇදුවා අයභාරය කියලා. SLFRS 15. ඒ අයභාරය අපි 2019 උන්ටත් ඉගෙනුවා. 20 විභාගයට අහනවා කියලා හිතුවේ, නමුත් 19ත් ඇව්වා. ඒ නිසා 21 අයට කොහොම උගන්වන්න බැරිද? අයභාරය. ඊළඟ ගැළපෙල්ල දේපල පිරියුතු උපකරණ ගැළපෙල්ල. එනම් මේකේ අවුරුද්දේ මුල වත්කම්, වර්ෂය තුල ගත් ඒවා, වර්ෂයේ ෂේ වියදම ඔක්කොම දෙනවා. ඒ ෂේ ටික ආරම්භක සමුච්චිත ෂේ වලට එකතු කරාන් අවසාන සමුච්චිත ෂේ එතන දිනේ වැරදි 21 3 කියලා තියෙන 3.31 වෙන්න ඕනි. 3.31 අවුරුද්දේ අන්තිම සමුච්චිත ෂේ ධාරණාගේ. ඒ අනුව පිරිවෙන් මෙතෙක් අඩු කරපු ධාරණාගේ 49900 ශේෂපත්‍රයේ තියෙනවා. ඒකේ සමස්ත කතන්දරේ මෙතන තියෙනවා. ඊළඟට එතන තියෙන ඔය වත්කම් ශේකරණ හැටි සහ ප්‍රත්‍යාගණනය, ගැළපෙළි අංක 6 තියෙනවා නඩු වන්දි වෙන් කිරීමක්. මං හිතන්නේ ගැළපෙළි අංක 7 තියෙන්නේ කල්බදු ගැළපීම. ගැළපෙළි අංක 8 තියෙන්නේ ආදායම් බදු ගැළපීම. සාමාන්‍යයි. මතු පිටින් කියුවේ චරිත ආය ගාන හදනකොට කියවන නිසා. ඔබෙන් අහනවා LKAS 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම කියන ප්‍රමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත විහංග පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන සටහන් එක්ක මොනවද මූල්‍ය ප්‍රකාශනයේ තියෙන මූලික වශයෙන්ම තියෙන්න ඕනි? ලාභ වෙනත් ස්ථීන ආදායම් ප්‍රකාශනයේ, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මොන විදියට තමයි විභාග ගාන එන්නේ. අපිට ඕන නම් මේ විදියට ඇදුවේ ඒතර තවත් ලේසි. ලාභ ප්‍රකාශනයයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය එක කොලයට රූල් කරනවා. පොඩක් අහගෙන ඉන්න චරිත සුදේ. ලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය එක කොලයට රූල් කළා. ඊළඟ කොලේ ලාභ ප්‍රකාශනයේ සටහන් 4යි සටහන් 3යි පෙර වැඩ ටිකයි රූල් කරනවා. කොලයක් හෝ දෙකක් අරගෙන. ඊළඟට එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. සම්පූර්ණ කොලයයි ඊළඟ කොලේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් ටික සහ පෙර වැඩ යනවා. ගේ පාරත් උඩින් පාරත් මාකින් ස්කීම් එකේ මාකින් කරන්න ලේසි වෙන්නේ මේ විදියට ආවේ. නමුත් ගුරුවරු පෙළලා කරලා බලලා ළමයා හදපු විදියට උත්තර දෙනවා. නමුත් අර අපි අපේම ගුරුවරු මාකින් කරන නිසා සහෝදර ගුරුවරු ඉතින් අර යම් අස්සසිල්ලක් එනවනේ පේපර් 100ක් විතර බලනකොට අපි වුණත් ඉස්කෝලේ පේපර් 30 බලනකොටත් වයර් වගේ තවත් දරුවෙක් අල්ලගෙන තමයි මම බලන්නේ. ඒත් අමාරුයි. ඉතින් එතකොට අර ඒගොල්ලන්ගේ පේපර් මාකින් නම් හරියටම කරනවා ගුරුවරු කොහෙ තිබුණත් අර ඒගොල්ලන්ට තරල වෙන්න තවත් ඒ විදිහට හැදුවට කමක් නැහැ. මං කියපු එක මල්කිට තේරුණාද? ප්‍රශ්නේම අහන්න නැතුව ප්‍රශ්නේ දැන් අහන්න ප්‍රශ්න තියෙනවා නම් ලාභ ප්‍රකාශනය එතනම පල්ලෙයන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. ඊළඟ කොලේ හරි දෙකේ හරි ලාභ ප්‍රකාශනයේ සටහන් සහ පෙරවැඩ. ඊළඟට සම්පූර්ණ පිටුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඒකේ සටහන් දෙක සහ පෙරවැඩ. ඒ රූල් කරමු. නෑනේ කාගෙන්වත් හාවුවක්වත් මුලින්ම සර් නම් කියයි ඉතින් අපි දැන් ඉන්න එපේනේ. ඔගොල්ලෝ ළමයි දැන් සැහැල්ලුවෙන් ඉන්නේ. ඇයි ගෙදරනේ? අපි හැදෙන විදියටම හදන්නද සර්? ඕකේ. ඔය ළමයි පුරුදු වෙලා තියෙන විදියට හැදුවත් මට ප්‍රශ්නයක් නෑ. ඒකේ කිසි ගැටලුවක් නෑ. මාකින් නොලදී ඒක කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ. අසාධාරණයක් වෙන්නේ නෑ. මොකද ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ රේඛා ටික මුලින් ඇඳලා සටහන් පෙර වැඩ ඊට පස්සේ පෙන්නන්න. ඒකේ කිසිදු ගැටලුවක් නැහැ. මෙන්න මම රේඛා ඇඳට ආයි මකනවා. ලාභ ප්‍රකාශනය සම්පූර්ණ පිටු 3 කාලයි මහත තීරුවයි හීනි තීරුවයි. මෙන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයට උපරිමෙන්නේ තීරු 3. ඒ තමයි සාමාන්‍ය ක්‍රොස් ප්‍රාග්ධනයේ ප්‍රත්‍යාගන සංචිතය රඳවාගත් ලාභය. ඊළඟට දැන් ලාභ ප්‍රකාශනයේ සටහන් ටික
වෙනත් ආදායම් සටහන් අංක 1 සටහන් අංකය 2 බදු පෙර ලාභයේ ගණනය කර ඇත්තේ කලින් ගානෙත් මේක පුරව ගන්න බැරි වුණා. බදු පෙර ලාභයේ ගණනය කර ඇත්තේ පහත වියදම් අඩු කිරීමෙන් පසුවයි. බදු පෙර ලාභයේ ගණනය කර ඇත්තේ පහත වියදම් අඩු කළ පසුවයි. එතකොට ඒකට තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් වියදම් 5ක් හෙලි කරලා තියෙන්න ඕනේ. අවම ඊළඟට 3 ආදායම් බදු ලාභ ගිණුමේ සටහන් ඔච්චරයි එන්නේ. දැන් පෙර වැඩ ඇතරම එක්තරා ආකාරයකට බැලුවොත් මෙන් පැටලීම සාධක භාවයකුත් තියෙනවා පෙර වැඩ. දැන් පෙර වැඩ තමයි විකුණුම් පිරිවැය ඊළඟට වියදම් පන්ති 4 බෙදා හැරීමේ පිරිවැය පරිපාලන වියදම් වෙනත් වියදම් පණනේ මටද වෙනත් වියදම් මූල්‍ය පිරිවැය උදේ පහේ ඉඳන් මූල්‍ය පිරිවැය ඔන්න එච්චරයි. දැන් රෝල් කරන්න සිප් සමාගම් ආකෘතිය සමාගම් ආසන්න ගිණුම් මොනවද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රෝල් කරන්න. ඒක මම මෙතනයි මකනවා. ඒතරගොල්ලෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රෝල් කරන්න. මඩ ඉන්න නැති නිසා. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශන මොනවද දෙන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට මාත තීරු 2යි පිටුවයි. හීනි තීරුවයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙරවැඩ සටහන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ සටහන් දෙකක් එනවා. දීපල පිරිත උපකරණ මොනවද තියෙන්නේ? කල්බදු දීපල ඇර. මාළි වගුවක් තිබුණා. ඒක වගුවේ වත්කම් කීයක් තියෙද? චරිත සුදේ. 1 2 3 4ක් තියෙනවා. ඒතකොට දීපල වගුට තීරු 4යි. ඒකට යටින් සටහන් අංකය 4. දැන් පැටලුණාවක්ද නැන්නේ? සටහන් අංකය 4. එතකොට ඉම් පැටලෙන්න විදියක් නැහැ. ඉතින් මේ ඕගොල්ලන්ගේ පොතනේ. එතකොට 1 2 3 4යි. 1 2 3 4. එතකොට 1 2 3 4. දීපල වගු දෙක. ඊළඟට සටහන් අංකේ භාවිතයිත්‍ය ඇතිවත්කම්. සටහන් අංකේ භාවිතයිත්‍ය ඇතිවත්කම්. චරිත සටහන් අංකේ භාවිතයිත්‍ය ඇතිවත්කම්. ඊළඟට තව අමතර සටහන් වලට රූල් 4ක් ඉදිරියට තියලා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙරවැඩ આવුත් යන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉතින් පෙරවැඩ කියන්නේ ඉතින් ඔය වෙනත් අමතර පෙරවැඩ ගිණුම් අරවමේ වදනේව තිබුණොත් අදමු එතන. එච්චරයි. දැන් ඊළඟට කරන්න ඕනේ ලාභ ප්‍රකාශනයේ ඔළුව නම් කරන. ඉතින් කොච්චර ස්ලෝදාද වැඩ කරන්නේ. ඒ මතක තියාගන්න. දැන් කලින් ගණන් 1මාරයි හැදුවේ පැය දෙකටම. එතකොට ඒ තරම් හිමින් හැදුවේ කිසි කෙනෙක් චෝදනා කරන්න බෑ මේ වේගය වැඩි කියලා. හරි. දැන් මටම බුදුමයි මම උගන්නපු ක්වෙස්චන් වීඩියෝ මම බලනවා. කොච්චර හිමින් දේව පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට සීමිත විහංග පොදු සමාගම විනුග 2021 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 2021 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එමුනේ අපි ලියන්නේ ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ලාභ සහ එන්නේද වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එතකොට ඒකේ විකුණුම් පිරිවැය අර පල්ලෙහාට ලියන තොරතුරු ටික.
විකුණුම් පිරිවැය දලලාභය දලලාභය වෙනත් ආදායම් වෙනත් ආදායම් වෙනත් ආදායමට සටහන් අංක 1 බෙදා හැරීමේ පිරිවැය ඒ රතුරු ලයිනෙන් දිගට ලියාගෙන යන්න පල්ලයට ලස්සනට මේට රතුරු ලයිනෙන් මේ පැත්තට මෙහෙම ණයා ගියා වගේ ලියන්න එපා මෙතනින් පටන් ගන්න තනි කෙලින් මෙහෙට ලියන්න බෙදා හැරීමේ පිරිවැය පරිපාලන වියදම් බෙදා හැරීමේ පිරිවැය පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය පිරිවැය. ඒතර බෙදා හැරීමේ පිරිවැය මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය. ඒක බෙදා හැරීමේ වියදම් මූල්‍ය වියදම් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නෑ. බෙදා හැරීමේ පිරිවැය පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය පිරිවැය. ඒතර එන උත්තරේට අනිවාර්යයෙන්ම කියන්නේ බදු පෙරලාභය. කාලච්ඡේදයේ සුද්ධ ලාභෙ නෙමේ බදු පෙරලාභය. ඒකට මේ වචනේ පාවිච්චි කරනවා. බදු පෙරලාභය. බදු පෙරලාභයට යටින් ලියන්නේ ආදායම් බදු. වර්ෂයේ බද්ද ආදායම් බදු බදු පෙරලාභයට සටහන් අංකය 2 ආදායම් බදු කියන එකට සටහන් අංකය 3 මන් දැන් ලියනවද කියලා ළමයි ආදායම් බදු කියන එකට සටහන් අංකය 3 ඊළඟට ඊට යටින් කාලච්ඡේදයේ සුද්ධ ලාභය බදු වලින් පස්සේ එන්නේ කාලච්ඡේදයේ සුද්ධ ලාභය කාලච්ඡේදයේ සුද්ධ ලාභයට යටින් මාතෘකාවක් එනවා ඒක රූල් ඉඩ තියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. ඕගොල්ලෝ වෙනත් විස්තීර්ණ ආදායම් වලට ගන්න එක දෙයයි. ඒ තමයි ප්‍රත්‍යග්‍රහණ සංචිතයේ වැඩිවීම හෝ අඩුවීම. වෙනත් විස්තීර්ණ ආදායම් වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ එක දෙයයි ඕගොල්ලෝ ගන්නේ. ඒ තමයි ප්‍රත්‍යග්‍රහණ සංචිතයේ වෙනස් වීම. සංචිතයේ වෙනස් වීම. සංචිතයේ ප්‍රථම නම් වැඩිවීම නම් ඒ වගේ අඩුවීම නම් දෙවෙනි වර ඒ වගේ ප්‍රත්‍යග්‍රහණ සංචිතයේ වෙනස් වීම. ප්‍රත්‍යග්‍රහණ සංචිතයේ වෙනස් වීමට යටින් මුළු විස්තීර්ණ ආදායම් එහෙම නැත්නම් මුළු විස්තීර්ණ ලාභය දෙකම එකයි. මුළු විස්තීර්ණ ලාභය කිව්වත් මුළු විස්තීර්ණ ආදායම් කිව්වත් දෙකම එකයි. එහෙනම් මුළු විස්තීර්ණ ආදායම් හැදෙන්නේ කොටස් දෙකකින්. මොනවද? මුළු විස්තීර්ණ ලාභයවත් මුළු විස්තීර්ණ ආදායම හැදෙන්නේ කාලච්ඡේදයේ සුද්ධ ලාභය ධන වෙනත් විස්තීර්ණ ආදායම්. ඒ දෙක එකතු වුණොත් තමයි මුළු විස්තීර්ණ ලාභය එන්නේ. ඒවා ඉගෙනුවා දවසක් ගින්දර වගේ. ඒවා දැන් ඔබ ධාරණය කරගෙන ඇතයි සිත. ඒවා අතීතයේත් එච්චර අපිට කරගන්න බැරි වුණා. කරා ඒ තරම් හොඳින් පැහැදිලි කළා සති ගණන් අරන්. මේ කාලේ වැඩි වුණ නිසා. එතකොට ළමයි මේ පාරේම කිසි කෙනෙකුට ඒ තුනකට එන්න බැරි වුණොත් ඒක මාර අපරාධයක්. මාර අපරාධ. දෙවෙනි සැරේ කරන්නේම කවුරු හරි යොමු වෙනවා නම් ඊටාම අවශ්‍ය නැති වැඩක්. එතකොට ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අර විදියට නංගන් ලියලා තනියෙන් ලියන්න ජංගම නොවන වගකීම් රූල් 3යි 4යි ජංගම වගකීම් රූල් වත්කම් ජංගම නොවන වත්කම් ජංගම වත්කම් රූල් 5යි කෙරෝල වැව්වා කොටස් ප්‍රාග්ධනය හා සංචිත රූල් 4යි ජංගම නොවන වගකීම් රූල් 3යි ජංගම වගකීම් රූල් 5යි. මොකද අපි ශේෂපත්‍රයේ බොහෝ දේවල් ජංගම නොවන වත්කම් හැර අනෙක් සේරම දේවල් මූණේ පෙන්නනවා. අපි පුරුදු වෙච්ච ක්‍රමය ඉතා හොඳයි කෞශල්‍ය. මූණේ පෙන්නනවා. සටහන හිමින් මට්ටු කළොත් මේ ගැළපිලි ටික සමාගම ගොඩ. දැන් ළමෙක් කහනවා කොහොමද සමාගම් වල ගැළපිලි ටික මට්ටු කරන්න පුළුවන්. ප්‍රමිති 9 වතුර බොන්න වගේ පුළුවන් වෙනවා. ඒ නිසා මා හැකි විගස ප්‍රමිති ටික හොයලා අඩු කරලා බර YouTube එකට දානවා චරිත. දාපු ගමන් link එක ඔයගලගේ group එකට දානවා. මම එහෙම සෑහෙන්න කියපු වැඩ මෙතෙක් හැමදේම කරා. හැමදේම සතිය ඇතුළත ඒ දේ කරා මං. මතක තියාගන්න. කරා. කියපු හැමදේම. එතකොට හරි. එතකොට ඒක බොන ගමන් අර මේ ප්‍රමිතියක් දෙකක් හිමින් බැලුවේ. ඔව්. හොඳයි. දැන් අපි ගැළපිලි වලට එමු. සමාගම් ඕනිමයි ඒකට සුපිරි ඒකකට. දැන් ඉතින් ගාන අවධාරණය කරගෙන විශේෂයෙන් LKS 16 කල්බදු නෙමෙයි LKS 16
දේපල පිරියත උපකරණ ප්‍රමිතියේ කතන්දරේ වත්කමක් මිලට ගැනීම, වත්කමක් විකිණීම, වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීම. ඔන්න ඔය තුන අනිවාර්යෙන්ම ඕනේ. මොකද වැඩිම ලකුණු හම්බෙන්නේ සමාගම් ගානේ දේපල පිරියත උපකරණ සටහනට ලකුණු 8ක් හම්බ වෙනවා. ඒකට 40. දැන් අපි පළවෙනි ගැළපෙල්ලට එනවා. 2021 කවුරුත් එනං ගානට එන්න. මේක උසස් පෙළ 2020 ලෙවල් ගාන මං හිතන විදියට ඔව් විනුග පොදු සමාගම කියන්නේ 2020 උසස් පෙළ විභාගයේ ගාන ගිය අවුරුද්දේ ගාන. එතකොට දැන් අපි පළවෙනි ගැළපෙල්ලට එමු. ළමයි 2021 3.31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමට පෙර පහත දෑ සඳහා ගැළපීම් කළ යුතුයි කියලා ගැළපිලි 8ක් දෙනවා. පළවෙනි එකට එන්න. ගාන දහස් ගණනින් හදන නිසා රුපියල් දහස් ගණනින් කියලා ගානේ ඔළුව උඩ පෙන්වන්න ඕනේ. සරණියෙම ඉන්න ඕන. සෙනසුරාදා දවස් පන්ති නෑනේ ඔක්කොම ළමයි ඉන්න ඕනේ. 1 පෙර පිවිසි පෙර පිට first in first out එහෙම එකක් තියෙනවා දන්නවද? ඔව්. ඒක සම්දාරස කරනවා. පෙර පිවිසි පෙර පිට 5-4 ක්‍රමයේ භාවිත කරමින් තොගවල පිරිවේ මිනුම් කිරීම සමාගමේ ප්‍රතිපත්තියයි. මේ සමාගම තොගේ පිරිවේ ගණනය කරන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමයට. ආයත්තද? ඔව්. තොගේ පිරිවේ ගණනය කරන්නේ ක්‍රමයට. පිරිවේ ගණනය කරන සූත්‍රයක් නේ. ඕගොල්ලන්ට තියෙන සූත්‍ර දෙකයි. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය, බර තැබූ සාමාන්‍ය ක්‍රමය. කෙසේ වුවද 21 3.31 දිනට තොගේ පිරිවේ වැරදීමකින් බරිත සාමාන්‍ය ක්‍රමයට මිනුම් කර එම වටිනාකම ගිණුම් ගත කර ඇත. එහෙනම් අවසාන තොගේ වරද්දලා කියන එකට මෙයා කමේ කියන්නේ. අවසාන තොගේ වරද්ද. ගණ්ඩෝනි තොගේ නෙමෙලු අරන් තියෙන බරිත සාමාන්‍ය ක්‍රමයට ගණනය කරපු තොගේ දාලා තොග ගිණුමාර විකුණුම් පිරිවේ බැර කළා විකුණුම් පිරිවේ හදලා තියෙනවා. කෙසේ නමුත් ඒ ගිණුම් ගත කර ඇත. 2021 3.31 දිනට පෙර පිවිසි පෙර පිට ක්‍රමය හරි ක්‍රමයේ මත 5-4 ක්‍රමයේ මත මිනුම් කරන ලද තොගේ පිරිවේ 6750යි. ඇත්තටම ගණ්ඩෝනි තොගේ 6750යි. දැන් මම හොඳට පැහැදිලි කරන්න බෝඩ් එක මකා ගන්නවා 6750. නමුත් දැනට මේ ගත යුතු තොගය අරන් තියෙන්නේ කීයද? එය දැනට ගෙනුම් තබලා ඇති. කරුණා කරලා කියන්න. දැනට තොගේ විදියට අරන් තියෙනවා සර් අපි දැක්ක අවසාන තොගය 6448. දැනට අරන් තියෙන්නේ 6448. මෙතන මේ තියෙන්නේ කාණ්ඩ ක්‍රමයේ සාහිත්‍යම ක්‍රමයට කපායරීමක් නෙමෙයි. අරන් තියෙන්නේ මේයගේ. ගණ්ඩෝනි මේයගේ. මේක වැරදියගේ. එහෙනම් තොගේ ඌණ ගණනය වෙලා. බරතබූ සාමාන්‍ය ක්‍රමයේ අඩුයි 5-4 ක්‍රමයට වඩා වැඩි. උද්දමනකාරී වකවානුවකදී අවසාන තොගයාගේ අධිතක්ෂේන අරන් තියෙන්නේ මේක. අරගන්න ඕනි සචින මේක. එහෙනම් කීයකින් තොගයාගේ වැඩි කරන්න ඕනේද? අපි ඉතිහාසයේ පුරාවටම කළේ සරණී තොගයාගේ පොත්වලින් කපා හැරියා. මේක නෙමෙයි. තොගේ වරද්දලා. තොගේ ඌණ ගණනය වෙලා. තොගේ ගණනය කරන සූත්‍රයක දෝෂය නිසා තොගේ ගන්න ඕනේ 6750 අරන් තියෙන්නේ 6488. එනම් තොගේ මේ ප්‍රමාණය දක්වා වැඩි කරන්න තොගේ අධිතක්සේරු කරන්න ඕනේ. තොගේ තව වැඩි කරන්න ඕනේ කීයකින්ද? කියන්නකෝ. මේ ගාන නම් අරන් තියෙන්නේ මේ ගාන වෙනුවට මේකෙන් මේක අඩු කරන්න. ඔය ළමයි කියනවා 6750න් අමාලි ඔයා 6488ක් අඩු කරන්න. තොගේ 262කින්. තොගේ 262කින් වැඩි කරන්න ඕනේ. දැන් තොගේ වැඩි කරන දිත්සටහන මන්දියා බලලා කියන්න සකුණි. තොගේ වැඩි කරන්න ඕන නම් මේ බලන්න. අනිවාර්යෙන්ම තොගේ තොග ගිණුම හර තොගේ දැන් අඩු වෙලා තියෙන නිසා විකුණුම් තොග අඩු වෙනස විකුණුම් පිරිවේ වැඩි වෙලා තියෙන්නේ. ඒ තොගේ වැඩි වෙනකොට ඒක විකුණුම් පිරිවෙන් අඩු වෙන්න ඕන නිසා අවසාන තොගේනේ. තොගේ තොග ගිණුම හර විකුණුම් පිරිවේ බැර. එහෙනම් ගන්න ඔබ ඔබේ කාබන් පෑන. එහෙම නැත්නම් විකුණුම් පිරිවේ හොන තැනට යන්න. ඔබ ඇති ඔබේ පෙරවැඩවල විකුණුම් පිරිවේ හොන තැන. අන්නේ පෙරවැඩවල විකුණුම් පිරිවේ හොන තැන ලියන්න දී තිබෙන විකුණුම් පිරිවේ. විකුණුම් පිරිවේ කියලා පෙරවැඩක් තියෙනවනේ. එතන ගිහින් ලියන්න මම ඒ අයිතමෙන් අයිතමේ පෙන්නන. ඒතර බෝඩ් එක හොඳට පේනවා. විකුණුම් පිරිවේ. විකුණුම් පිරිවේ සොයන තැන
දී ඇති විකුණුම් පිරිවේ. දී ඇති විකුණුම් පිරිවේ ගානේ තියෙනවා කීයද? 51300. ඒකෙන් අඩු කරන්න තොගේ වැඩිවීම කියලා මේක අවශ්‍යම නැහැ. ඔබ කාබන් පෑනෙන් ඔබේ ටියුට් එකේ අඩු කළත් හරි 262ක්. මෙතනින් අඩු වෙන්න ඕනේ. 262. ඒක හරි. ඒකම ඔබ ඔබේ කාබන් පෑන් අතට අරගෙන අවසාන තොගෙන් 262ක් එකතු කරන්න. අවසාන තොග ගෙනුමාර. ඔබේ අවසාන තොගේ දැනට තියෙනවා 6488. ඒකට එකතු කරන්න 262. දැන් අවසාන තොග ගැලපිල්ල කරා. එහෙනම් දැන් ඔබ දක්ෂයෙක් විදියට මෙන්න මේ ගැලපෙලි 21 අවසාන තොග ගැලපෙලට සම්බන්ධ වෙන්න පුළුවන් බව ධාරණය කරගෙන තියෙනවා. ඒ තමයි සමහර ගණන් වල නිකම්ම අවසාන තොගේ පිරිවැයට දෙනවා. ඒක තොග ගිණුම හර විකුණුම් පිරිවැය බැර කියලා ගිණුම් තබන්න පුළුවන් වෙන්න ඕනේ. නෙමෙයි තොගේ තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. සමහර ගණන් වල තොගේ පිරිවැයට හා සුද්ධ උපලබ්ධයකට දෙනවා. එහෙම දුන්නොත් වඩා අඩු වගේ තොග ගිණුම හර කරලා කපාහරින ටික ලාභ ගිණුම හර කරලා දෙකේ එකතුව පිරිවැය නම් ඒක වෙළඳ ගිණුම් බැර කරන්න පුළුවන්. තව සමහර ගණන් වල අවසාන තොගේ දීලා මාර්ගස්ත තොගයක් දෙනවා. අවසාන තොගේ දීලා මාර්ගස්ත තොගයක් දුන්නොත් කරන්නේ එක දෙයයි. මාර්ගස්ත තොගේ පිරිවැය අවසාන තොගයට එකතු කරලා මුළු තොගේ හොයා ගන්නවා. ඊට පස්සේ තොගේ තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර කියලා ගිණුම් තබනවා. තව ක්‍රමයක් තමයි අවසාන තොගේ දෙනවා. විකිණීමේ හෝ ආපසුවීමේ පදනමට යවූ තොගයක උටප්පරයක් දෙනවා. ඒ තොගේ කොටසක් විකුණලා නැහැ හරි ඔක්කොම විකුණලා නැහැ හරි දෙනවා. එහෙනම් මේ විකුණුපු නැති ටිකේ බඩුවල පිරිවැය අපේ අවසාන තොගයට එකතු කරලා අවසාන තොගේ ගිණුම් තබනවා. තව මේක ක්‍රමයක් දෙනවා. ඒ තමයි මේ ගානේ වගේ අවසාන තොගේ අදි탁සේරු කළා හෝ ඌණ takseeru කළා දෙනවා. මේ ගානේ දුන්නේ සමන්ති මැඩම් අවසාන තොගේ අව탁සේරු කළා. අවසාන තොගේ අව탁සේරු වුණාට දී ඇති තොගේ 6,4,700 සම්පූර්ණයෙන්ම විකුණුම් කරලා 4,759 තොගේ ගිණුම් තිබ්බත් හරිද? හරි ඒත් හරි. දැන් මම කියන එක අහගෙන ඉන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. ප්‍රශ්නේ හොඳයි. අවසාන තොගේ දෙන්න පුළුවන් නිවැරදි තොගේ අදි탁සේරු කළා වුණ takseeru කළා. එතෙන්දී ඔබ දැනගන්න ඕනේ අවසාන තොග ගැලපිල්ල කරලා නම් තොගේ විතරක් නෙමෙයි විකුණුම් පිරිවැයත් නිවැරදි වෙනවා. නමුත් අවසාන තොගේ කළා නැත්නම් තොගේ නිවැරදි කරපුවාම ඇති. දැන් තොගේ 8යි නම් ඇත්ත තොගේ 10යි නම් 8 නම් මේ දෙක තොගේට එකතු කරනවා නිකම් ෆිසිකලි. ඇත්ත තොගේ 20යි දැනට තියෙන තොගේ 25යි නම් 25න් 5ක් අඩු කරලා ඇත්ත තොගේ හදා ගන්න. නමුත් අවසාන තොගය ගැලපිල්ල කරලා නම් අවසාන තොග අධි හෝ ඌණ takseeruවේදී ඊට සමානුපාතිකව අවසාන තොගයයි විකුණුම් පිරිවැය දෙකම නිවැරදි වෙන්න ඕනේ. නැත්නම් දලලාභේ නිවැරදි වෙන්න ඕනේ. අවසාන තොග ගැලපිල්ල කරලා තියෙන වෙලාව. ඔන්න ඔය වගේ මූලික સિદ્ધාන්තමය දැනුම් ගානෙන් ගානට වෙනස් වුණා කියලා ඔබට බැරි නම් විභාගෙට යන්න එපා. දැන් ඔබ පරිණත ශිෂ්‍යෙක්. ඔබ දැන් ඒවා තේරුම් අරන් තියෙන්න ඕනි સિદ્ધාන්ත පන්තිය තුල. ඉතින් ආයෝක රිවිෂන් එකක කරනවා කියන්නේ කුමක්ද? මා දන්නේ. රිවිෂන් එක තුල තියෙන්න ඕනි රිවිෂන් කියන එක තියෙන්න ඕනි ඔබ තුල. පුනරීක්ෂණයක් තියෙන්න ඕනි. පුනරීක්ෂණයේ තියෙන ගුරුවරයා තුල නෙමෙයි ඔබ තුල. හරිද? පුනරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ තියරිය බාලයි නම්. මම නිකන් කියන්නේ. එතකොට දැන් ළමයි තියරිය බාලයි නම් ගැලපෙලි අංකයේ දෙකට එන්න. බලන්න දෙවෙනි ගැලපෙලි. මොදෙවෙනි ගැලපෙලි කියන්නේ ව්‍යාපාරයේ පරිපාලන වියදම් පහත අයිත මූලයෙන් සමන්විත වේ. මොනෝද? අධ්‍යක්ෂ සංවේතනික පරිපාලන වියදමක් තමයි. සේවක වැටු පරිපාලන වියදමක් තමයි. ක්ෂේ වියදම් පරිපාලන වියදමක් තමයි. විගණන ගාස්තු පරිපාලන වියදමක් තමයි. වෙනත් පරිපාලන වියදම් 6462. බලන්න ලාභ ප්‍රකාශනයක තියෙන පරිපාලන වියදම් 6462 තියෙන. ඕනනම් ඒක පරිපාලන වියදම් වල ශේෂී විදියට ගන්න පුළුවන්. පෙර වැඩවල පරිපාලන වියදම් කියලා ඇති. එතන ඕනනම් දැනට තියෙන ශේෂය අර කලින් ගානේ වගේම පරිපාලන වියදම් ශේෂය එතෙන්ට හරියක් දාලා 6462. 6462 මෙතෙන් ගන්න. නමුත් මේක නිවැරදි වෙන්න ඉඩ තියෙනවා. පරිපාලන වියදම් ගිණුමක් ශේ තියෙනවා කියන්නේ මට දැනෙනවා මේ අවුරුද්ද ශේ කළා.
මේ අවුරුදු 6 කළා තමයි මෙතන වසරේෂයත් එක්ක තමයි මේ තියෙන්නේ. දැන් ඒක එහෙම තියාගෙන දෙවෙනි ගැලපෙල්ලට එන්න. පොඩ්ඩක් ඉඳ ගන්නද කකුල් දෙක කකිනවා මගේ. කකුල් දෙක කකිනවා. දෙවෙනි ගැලපෙල්ලට එන්න. ළමයි කවුරුත් නැතුවත් හිටගෙන ඉන්න එකේ ක්‍රෙඩිට් එක අපිට දෙන්න ඕගොල්ලෝ. 2. සමාගමේ ප්‍රචාරණ ගාස්තු 350ක්. සමාගමේ ප්‍රචාරණ ගාස්තු 350ක් අධ්‍යක්ෂකවරයෙකු විසින් ඔහුගේ පුද්ගලික බැංකු ගිණුමෙන් ගෙවා ඇත. මන් දිහා බලන්න. අධ්‍යක්ෂකවරයෙක් සමාගමේ ප්‍රචාරණ ගාස්තු ගෙවුවත් සමාගමේ සල්ලි වලින් සමාගමේ ප්‍රචාරණ ගාස්තු ගෙවුවත් ප්‍රචාරණ ඒක සමාගමේ ප්‍රචාරණ ගාස්තු නම් ප්‍රචාරණ ගාස්තු ගිණුම හර. ප්‍රචාරණ ගාස්තු ගිණුම හර සමාගමේ මුදලින් දුන්නොත් මුදල් බැර අධ්‍යක්ෂකවරයාට මුදල් දෙනවා නම් උපචිත ප්‍රචාරණ ගාස්තු බැර. එමිණියට සල්ලි දෙනකම්. ඉතින්දී අපිට යා හුදෙක් පිටමිනියෙක් විතරයි. හවුල්කාර කතාවක් නෙමෙයි. ජංගම ගිණුම් කතා සමාගම් වල නෑ. තව බලමු. පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවා ඇත. එම මුදල සමාගම විසින් ප්‍රතිපූර්ණය කර ඇති. ආයේ සල්ලියට දීලා මුදල් බැර උපචිත කතාවක් නෑ. සල්ලි මුදලින් ගෙවලා. ඒ වැරදීමකින් අධ්‍යක්ෂකවරුන්ගේ වේතන තුල ගිණුම් ගත කර ඇත. ඒක පොඩි වරදයි කරලා තියෙනවා. මේක ප්‍රචාරණ වියදමක්. මේක අධ්‍යක්ෂකවරුන්ගේ වේතන ගිණුම ASCII තියෙනවා. ඔය ඔතනම සමස්ත පරිපාලන වියදම් ASCII නේද අධ්‍යක්ෂකවරුන්ගේ වේතනේ තියෙන්නේ. 1250. ඕනනම් 1250න් 350 අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් මුළු ශේෂය ගත්තනේ අපි 6462. කරුණාකර ටියුට් බලන්න පරිපාලන වියදම් මුළු ශේෂය 6462. මේක ASCII එක තියෙනවා. නම් මේකෙන් අයින් කරන්න. මොනවද? ප්‍රචාරණ වියදම කියලා 350ක් මේකෙන් අයින් කරන්න. මේ පරිපාලන වියදමෙන් මේ ප්‍රචාරණ වියදම කීයද? 350යි. ඒ 350 මේකෙන් අයින් කළා බෙදා හැරීමේ වියදම් වල ලියන්න. අඩු කරනවා. බෙදා හැරීමේ පිරිවේ යටතේ ප්‍රචාරණ වියදම් කියලා ලියන්න. දැනට බෙදා හැරීමේ පිරිවේ ශේෂයක් තියෙනවද? ඔව් ඒකත් ගිහින් ලියන්න. බෙදා හැරීමේ පිරිවේ කියන පෙර වැඩේ ඉස්සෙල්ලා ලියන්න බෙදා හැරීමේ ශේෂය. බෙදා හැරීමේ පිරිවේ ශේෂයක් තියෙනවා. ශේෂය කීයක් තියෙද? 5600ක් තියෙනවා. ශේෂය 5600ක් තියෙනවා. අන්න එතන ලියන්න ධන සංඛ්‍යාවක් විදියට ප්‍රචාරණය කීයද? කියන්නේ නැහැ නේ ළමයි. ප්‍රචාරණය 350යි. 350යි. ඔන්න දැන් ඒ ගැළපෙල්ල තේරුණාද? ඔව් නැවතත් ඕනනම් මන් දිහා බලන්න. සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් සමාගමේ ප්‍රචාරණ වියදම් ගෙවලා ඒ සල්ලි ඔහුට ගෙවලා නැත්තම් ගිණුම් තබන්නේ කොහොමද? ප්‍රචාරණ වියදම් ගිණුම ආර ජංගම ගිණුම් බැර නෙමෙයි. ඒ හවුලක නම් ප්‍රචාරණ වියදම් ගිණුම ආර මිනිහා හවුල් අධ්‍යක්ෂකවරයෙක් වුණත් එකයි පිටමිනියෙක් වුණත් එකයි ප්‍රචාරණ මණ්ඩලයේ වුණත් එකයි උපචිත ප්‍රචාරණ ගාස්තු බැර. නැත්තම් අධ්‍යක්ෂකවරයාට ගෙවිය යුතු ගිණුම බැර. ප්‍රචාරණ ගාස්තු ගිණුම ආර අධ්‍යක්ෂකවරයාට ගෙවිය යුතු ගිණුම බැර. දැන් ඒක ගෙවලා එහෙනම් මුදල් බැර අධ්‍යක්ෂකවරයාට කරපු ගෙවීම ආර. මොකද? මොකක්ද අමාලි කියන්නේ? අමාලෙන් නිදිමතයිද? දැන් හරි ඔයගොල්ලෝ එක එක්කෙනා chat කරන්න පටන් අරන් වගේ. chat එකත් ඔත්සොන් level ළමයි විදියට වැඩ කරන්න. හරි එතකොට දැඩි මහන්සියෙන් අපි උගන්වන්නේ ඊළඟට ගැළපෙළි අංකය 4. 4ට එන්න. 4 මොකද මං එක ඉරියව්වකින් ඔයගොල්ලෝ හිතන්න මේ පොඩි කොටසක් දිහා බලනවා මං chat එක හැම වෙලාවෙම කියවනවා. ඔහේ නික උගන්නගෙන ගියේ නෑ.
සමාගම විසින් බලන්න 4 වෙනි ගැළපෙල්ලට ඉන්න. සමාගම විසින් භාණ්ඩ විකිණීම සහ විකිණීමේ පසු මාස 6ක කාලයක නඩත්තු සේවා සැපීම සඳහා 2021 3/1 දින ගනුදෙනු කරුවෙකු සමග ගිවිසුමට එළඹෙන ලදී. උන් දැන් අද කියා දෙන්න තිබුණ ප්‍රමිතියෙන් එකක් අයබාරය කියන ප්‍රමිතිය. මේ සමාගමේ ගිණුම් වර්ෂයේ පටන් ගන්න 2024 එක මහා දෙයක් නෙමෙයි. ඉවර වෙන්නේ 21 3/31. මාස ඉවර වෙන්න කලින් 3/1 වෙනිදා මෙතන මාසයක කාලයක් තියෙන්නේ. අපි සමාගම කස්ටමර් කෙනෙක් එක්ක ගිවිසුම් අත්සන් කළා මොනවටද? නඩත්තු සේවා සමාගම විසින් භාණ්ඩ විකිණීම සහ විකිණීම අපි භාණ්ඩ විකුණන සමාගමක් මොනවා හරි ඉලෙක්ට්‍රොනික බඩු හරි මොනවා හරි අපි ඇග්‍රීමන්ට් එකක් සයින් කළා සමාගමක් එක්ක අපි ඔබට විකුණන්නම් බඩු 3/1 විකුණුම් දිනෙන් පස්සේ ඔබට මාස 6කට සර්විස් කරන්නම් කියලා. එහෙනම් අපි කාර්ය සාධන බැඳීම් දෙකක් ඇති කරගත්තා. ඔන්න දැන් වචන චරිතයෙන් බලන ඉතින් මොනවද සර් කාර්ය සාධන බැඳීම් කියන්නේ. එහෙනම් අපි වගකීම් දෙකක් ඇති කරගත්තා. දැන් මම කිව්වා සඳුදාත් පන්තිය කරන්නම් බදාද දවසත් කරන්නම් සෙනසුරාදා දවසත් කරන්න. දැන් කාර්ය සාධන බැඳීම් 3ක් මම ඇති කරගත්තා. ඒතර ඕගොල්ලෝ දීපු පන්ති ගාස්තුව මට 3කට බෙදෙනවා. ඒ 3ම තෘප්තිමත් කරපුවම තමයි මාසය අන්තිමට මම 1500 ආදායමක් විදිහට හඳුනා ගන්න ඕනේ. ඒ වගේ මම අයබාර ප්‍රමිතියදී එක කියා දෙනවා. මේ ආයතනයේ කාර්ය සාධන බැඳීම් දෙකක් ඇති කරගන්නවා 3/1 මාසයයි තියෙන්නේ. බඩු ටික විකුණනවා 3/31 හරි කවදා හරි වික්ක ගමන් විකුණුම ආදායමක් විදිහට හඳුනා ගන්නවා. බඩු වික්කොත් ඒ වගේම ඉදිරි මාස 6කදී සර්විස් කරලා දෙනවා. ඒ භාණ්ඩ ඉදිරි මාස 6කදී සර්විස් කරලා දෙනවා. කියලා වගකීම් දෙකක් කස්ටමර්ට කිව්වා. තව බලමු. එහෙම ගිවිසුමේ මුල් ප්‍රතිෂ්ඨාව 1500ක් වූ අතර ඉන් 1000ක් භාණ්ඩ විකිණීම සඳහා වන අතර ඉතිරිය නඩත්තු සේවා සැපීම. එතකොට අපි කස්ටමර්ගෙන් 1500ක් ගන්නේ කස්ටමර්ගෙන් මෙතින් අපේ ව්‍යාපාරය භාණ්ඩ විකුණපු ගමන් අපි 1500ක් අපිට එනවා. හරියට පන්ති ගාස්තු 1500 මට එනවා වගේ එනවා. හැබැයි මම 1500 වෙනුවෙන් 1500න් 1000ක් ගන්න බඩු විකුණනවට. බඩු ටික වික්කනම් විකුණුව බඩු වල අයිතිය එවලෙම විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරු වුණා නම් මට විකුණුම් විදියට ගෙනුම් තබා ගන්න පුළුවන්. හැබැයි තව මාස 6කට මම ඔබට සර්විස් කරලා දුන්නොත් ඒ භාණ්ඩය ඉතුරු 500ත් මගේ ආදායමක් බවට පත් වෙනවා. විකුණුම් සඳහා වන අතර ඉතිරිය නඩත්තු සේවා සඳහා වේ. සමාගම විසින් ගිවිසුම් මත එකඟ වූ භාණ්ඩ හරියටම 2021 3/31 දින විකුණන ලද අතර හරියටම ගිවිසුම් ගැව්වේ මෙදා උනාට මෙන්න මෙදා. හරියටම අපේ අවුරුදු 2000 බඩු ටික වික්කාවේ. එහෙනම් ඒ භාණ්ඩවල තවදුරටත් සඵලදායී පාලනය ව්‍යාපාරයේ සතුවනේ. අවුරුදු අන්තිමට හරි භාණ්ඩ ටික වික්කනම් දැන් එතන ඉඳන් අපි සේවා කරන්න ඕනේ. නමුත් තාම සේවය සැපෙව්වද? නෑ එතන ඉඳන් 3/31 පස්සේ 4/30 5/30 6/30 කියලා මාස 6කට ඉස්සරහට සේවය සපයන්න ඕනේ. කොහොම නමුත් අපි භාණ්ඩේ කස්ටමර්ගෙන් 1500ක් ගත්තා. ඔබ නිකන් කියන්න සියලු භාණ්ඩ 2021 3/31 දින විකුණන ලද අතර මුළු ප්‍රතිෂ්ඨාවට මුදල් ලැබුණා. කෙලින්ම කස්ටමර්ගෙන් අපිට 1500ක් අවුන බලන්න ඕගොල්ලෝ මොකට උත්තරේ කියනවා. මේ මුළු වටිනාකම විකුණුම් ගිණුම තුල ඇතුළත් කරේ. ඉතින් භාණ්ඩ විකුණුවා නම් මුදල් අර විකුණුම් බැර තමයි. යුක්ති සහගතද නැත්නම් නොයිපොයු අයබාරයක් තියද? පොඩි බබාලටත් තේරෙනවා ප්‍රමිතිය කරන්න කලින්. නොයිපොයු අයබාරයක් තියද? පොඩ්ඩක් අපි කස්ටමර්ත් එක්ක ඇග්‍රීමන්ට් සයින් කරන්නේ 3/1. ගිවිසුම ගහපු දිනේ අපිට වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ ගිවිසුම ගහපු දිනේ නෙමෙයි අපි භාණ්ඩේ විකුණපු දිනේ. සේවාවක් නම් සේවය සමාප්ත කරපු දිනේ. ඕගොල්ලෝ මට දෙවනි සතියේ පන්ති පිස් දුන්නට මට ඒක ආදායම බවට පත් වෙන්නේ පස්වෙනි සතියේදී. ඕගොල්ලෝ මට පළවෙනි සතියේදී පන්ති පිස් දුන්නට මට ඒක ආදායමක් වෙන්නේ පස්වෙනි සතියේදී, හතරවෙනි සතියේදී. මේකත් එමේ. ඕගොල්ලෝ මට 3/1 ගිවිසුම් ගැහුවට මේ ආයතනේ බඩු ටික වික්කේ 3/31. නම් මෙතනින් පස්සේ තමයි ඒක මට ආදායමක් වෙන්නේ. එහෙනම් හරියටම මෙදා භාණ්ඩ වික්ක නිසා ඒ 1500න් 1000ක් විකුණුම් විදියට ගෙනුම් තබන්න පුළුවන්. මුදල් අර විකුණුම් බැර. නමුත් තව 500ක් එන්නේ මෙතනින් පස්සේ ඉදිරි මාස 6කට සර්වර් සපීම සඳහා. තාම අපි සේවය සැපෙව්වද? නෑ. එහෙනම් අපේ නොයිපොයු ආදායමක් තියෙනවා. කියන්නකො කීයද කියලා. කලින් ලද ආදායම කියලා ඉස්සර උකට කියන්නේ. කීයක් තියෙනවා කීයද? කස්ටමර්ගෙන් අපි කලින් ලද ආදායමක් උත්පාදනය කරගෙන තියෙනවා අනුරාධා 500. ඒ 500 විකුණුම් ගිණුම් වල තියෙන එක වැරදි. එහෙනම් කාබන් පෑන අරගෙන විභාගෙදී
විකුණුම් වලින් 500ක් අයින් කරන්න. කාබන් පෑන අරගෙන ඔය සේසු පිරික්සුමේ දැඩි මහන්සියෙන් මේ උගන්වන්නේ නිසා ඉගෙන ගන්න. විකුණුම් වලින් 79500න් 500ක් අයින් කරන්න. 79500න් 500ක් අයින් කරන්න. අයින් කරපු ගමන්ම ඒ 500 අපි හඳුනා ගන්නවා විකුණුම් අර නොයිපයු අයබාරේ බැර කියලා. ඉස්සර නම් ඔකට කිව්වේ කලින් ලද ආදායම්, ඊටත් ඉස්සර කිව්වේ ලද අත්තිකාරම් කියලා. දැන් මේ ප්‍රමිතියේ නම නොයිපයු අයබාරය. අපි තාම සේවය සපයලා නැහැ. එහෙනම් ඒක අපි නොයිපයු අයබාරය. ලස්සන නමක්. නොයිපයු අයබාරය කියන්නේ අනුන්ගේ සල්ලියක්. ඒ නිසා ඒක කලින් ලද ආදායම කිව්වත්, ලද අත්තිකාරම් කිව්වත්, නොයිපයු අයබාරය කිව්වත් ඒක වගකීම් ගිණුම. ඒ නිසා ඒක ජංගම වගකීම් වල පෙන්වන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල. ඒකද ප්‍රමිතිය කළත් ඔච්චර තමයි. ජංගම වගකීම් වල ලියන්න නොයිපයු අයබාරය කියලා. නොයිපයු අයභාරය 500. නොයිපයු අයභාරය 500. නමුත් මේ ඡේදයේ මහතට තිබුණට ඒක ඔබට අලුත් අත්දැකීමක් වෙන්නේ ඒ ප්‍රමිතිය තව සුළු මොහොතකින් හෝ ඊළඟ දවසේ හෝ ඉමිදිරි උදේ කරන නිසා. ඇත්තටම මේ ප්‍රමිති දෙකත් කලින් කළා නම් ඔළුවේ නෑ දැන්. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟ එක. ප්‍රශ්න අංක 5. හරිනේ? ඉන්සුගේට බැරිුණා. ප්‍රශ්න අංකේ 5ට එන්න. පහත සඳහන් තොරතුරු දේපල පිරිත උපකරණ හා බැඳී රුපියල් 10 කරණි. ආරම්භක ඉඩම් ගොඩනැගිලි මෝටර කාර්ය උපකරණ වල ශේෂ දෙනවා. ප්‍රවර්තන වර්ෂයේ මිලට ගත් ඒවා දෙනවා. ප්‍රවර්තන වර්ෂයේ හරියට හෝ වැරදියට කරපු ෂේ ටික දෙනවා. ආරම්භක සමුච්චිත ෂේවට මේ ෂේ එකතු කළා වෙන්නේ නැතිනේ මේ අවසාන සමුච්චිත ෂේ වාගෙන තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ අවසාන සමුච්චිත ෂේ වලින් මේ වසරේ ෂේ අයින් කළොත් ආරම්භක සමුච්චිත ෂේ ටික හොයාගන්න. ආරම්භක ශේෂ ටික මෙතන වත්කම් වල තියෙනවනේ. ඒතර ආරම්භක සමුච්චිත ෂේත් හොයාගන්න පුළුවන්. අනිත් පැත්තට දැන් ප්‍රත්‍යාගන නම්මන. දැන් එන්න දීපල වගුව. මම හිතන්නේ අවධාරණයෙන්ම අහගෙන ඉන්න ඕනි ගැළපෙilla. ඒ ගැළපෙලි පටන් ගන්නකොට සමහර මෝඩ ළමයි අයින් වෙනවනේ. මොකද්ද දන්නේ හේතුව? කේන්තිත් යනවා මට. ඒකනේ අර සොයලා වීඩියෝ එකක් පෙන්නලා නිකන් ඉන්නේ. අයින් වෙනවා වෙන්නෙත් නෑ, ඉන්නවා වෙන්නෙත් නෑ ඒක. සමයින්ට විනෝදේ. එතකොට කී දෙනෙක් ඉන්නවද? වත්කම් 1 2 3 4. වත්කම් 4 වගුව. ඕගොල්ලන්ට වේටින් ලිස්ට් එකේ එහෙම දාලා ඇදුවා නම් අනාතයි. ඕගොල්ලෝ ලෙෆ්ට් උනොත් ආයෙ එන්න බෑ. මම මෙතනින් ක්‍රියේට් කරනකම්. මට එහෙමවත් කරේ නෑ එක දවසක්වත්. හරිද? ඒ නිසා ඕගොල්ලෝ හිතා ගන්න දේවල්. එතකොට මෙන්න අලුත් පෑන. දැන් මේවේ ආරම්භක ශේෂ ගන්න. දීපල පිරිත උපකරණ පිරිවැය වගුව. මේවේ ආරම්භක ශේෂ ඉදිරියට ගන්න. තොර ආරම්භක ශේෂ කීයද? ඉඩම් ගොඩනැගිලි මෝටර් කාර්ය උපකරණ. ඉඩම් ගොඩනැගිලි රත කාර්ය උපකරණ. රත කාර්ය උපකරණ. උතර ඒ ආරම්භක ශේෂ ඉදිරියට ගන්න. ෂේයිගේ ආරම්භක ශේෂ ටික මේ දීලා තියෙනවා. අපි උන්නම් පැන්සලෙන් ලිව්වක් කමන්නේ. 20500යි ගොඩනැගිලි 9500යි රත වෙනස් වෙයිද දන්නේ 9500යි කාර්යාල උපකරණ 7500. එතන මෙතන සමුච්චිත ෂේ වගුව මේ සටහන් අංක 4 මේ තියෙන්නේ. ඉඩම් නැහැ ගොඩනැගිලි රත කාර්යාල උපකරණ. ඒවා ආරම්භක ශේෂ අපිට ගන්න පුළුවන්
දේපල පිළිත් උපකරණ වගුවක් ගහගන්න. ආරම්භක ශේෂ අපි දන්නේ මේ වැරදිද කියලා මේවා ලිව්වා. නමුත් වෙනස් වුණොත් ගම්මු. ආරම්භක ශේෂ අපිට ගන්න පුළුවන් ශේයීගේ ඉඩම් නේ ගොඩනැගිලි වල ආරම්භක ශේෂ කොහොමද ගන්න? උතන ගොඩනැගිලි වල දීලා තියෙන්නේ චුට්ටක් කියන කෞශල්‍ය. මෙතන දීලා තියෙන අවසාන ශේෂය. වසරේෂය එකතු වෙලා තියෙන්නේ. 4500 85ක් තියෙනවා. කයින් කළොත් කීයද? 4500න් අඩු කරනවා 85ක්. මම ඔයාලා හිමින් කියන්නම්. බණ 3775ද කියලා. ඒක ගත්ත විදිය තේරුණාද කියන්නේ? ගත්ත විදිය තේරුණාද? ඒ ගන්න ලේසි. ඕම් බලන්න කෞශල්‍ය එක එන්නේ මෙහෙමයි. මෙතන ළමයෝ මේ දීලා තියෙන 3.31කට සමුච්චිත ශේ කියන්නේ අවුරුද්දේ ආරම්භක සමුච්චිත ශේ වලට වසරේ ශේ එකතු වෙලා තමයි අවසාන ශේෂය. එහෙනම් ඒ අවසාන ශේෂයෙන් වසරේ ශේ අයින් කළොත් ආරම්භක ශේෂය එනවා. ඒතර මේ 4500 කියන්නේ මේ 225 එකතු වෙච්චාගේ. එකතු වෙච්චාගේ. එහෙනම් මේ 4500න් 725 අඩු කරන්න. 4500න් 725 අඩු කරන්න. ඒතර 3725. ඒක මෙතෙන්ට එනවා. 3725. රතවල කීයද? රතවල තියෙනවා රත කීයද තියෙන්නේ? 3500න් 1550 අඩු කරන්න. 3500. හැබැයි ඒක තේරුම් අරගෙන සකුණේ උත්තරේ කියන්න ඕනේ. 3500 කියන්නේ අවුරුද්දේ අන්තිම ශේ. මේ අවුරුද්දේ හරියෝ වැරදි ශේ තියෙනවා 1550. එකතු වෙලානේ කියන්නේ. එන 1950යි මෙතන ශේෂය. මේකෙත් එමයයි මෙතන වසරේ ශේ එකතු වෙලා තියෙනවා 2500න් 1500 අඩු කරන්න. දුර කීයද? 10යි. ඔන්න දැන් අනුරාධා කිසි ගැටලුවක් නැහැ. මේ ආරම්භක ශේෂ හොයාගත්තා. දැන් ලකුණු දෙන්නේ කොහොමද? මේක ලිව්වට 1යි, මේක ලිව්වට 1යි, මේක ලිව්වට 1යි, මේක ලිව්වට 1යි. මේ හැම ආරම්භක ශේෂයක්ම ලිව්වට 1යි. ඊළඟට මෙතනත් ආරම්භක ශේෂ හොයාගත්තට එහෙම ලකුණ ගානේ දෙනවා. හරිනේ? ආරම්භක ශේෂ. ගොඩනැගිලි 3725. ඒක නෙමෙයිද? 3775 නේ. 3775ද ගොඩනැගිලි වල? රයිට්. ඔන්න දැන් 3775 1950යි 10යි ආරම්භක සමුච්චිත ශේ. මේ වත්කම් වල ආරම්භක ශේ 2500 9500 9500 10% දීලා තිබුණා. දැන් පෙළන්න ටියුට් එකේ පාඩමේ අවසාන පිටුව. අවසාන හම්මේ. සමාගම් 3 වෙනි ටියුට් එක මේ චරිත සුදේව. ව්‍යාපාරයේ ඉඩම ප්‍රථම වරට 2017 3.31 කියන්නේ දැනට අවුරුදු 3කට කලින්. දැන් අපි ඉන්නේ 2021 වර්ෂයේ. 17 3.31 දින ප්‍රථම වරට ප්‍රත්‍යාග්‍රහණය කළලු ඉඩම. ඉඩම් ප්‍රත්‍යාග්‍රහණය කරන්න බය වෙන්න එපා. මේ ප්‍රත්‍යාග්‍රහණය කරපු අගේ වෙන්නේ නැති අවුරුදු 3කට කලින්. මෙම ප්‍රත්‍යාග්‍රහණය නැතිව අතිරික්ත ඉඩම් ප්‍රත්‍යාග්‍රහණ සංචිතය තුල නිරූපණය වේ. බලන්න සෙස්බ්‍රික්ස් මේ ඉඩම් ප්‍රත්‍යාග්‍රහණ සංචිතය කොච්චරක් තියෙද? ඉඩම් ප්‍රත්‍යාග්‍රහණ සංචිතය 3500ක් තියෙනවා. ඔන්න මම ඒ ගිණුම් පෙන්නනවා මෙන්න ඉඩම් ප්‍රත්‍යාග්‍රහණ සංචිතය. ඉඩම් ප්‍රත්‍යාග්‍රහණ සංචිතයේ දැනට පෙර ලාභ 3500ක් බැරට ගැබ් වෙලා තියෙනවා. ප්‍රත්‍යාග්‍රහණ සංචිතය. කවන්නේ. දැන් මොකද වෙන්නේ ඉඩම? මෙම ඉඩම කොච්චර ලේසි ගානක්ද ගිය අවුරුද්දේ අහලා තියෙන්නේ. 2021 3.31 කියන්නේ හරියටම අපේ අවුරුද්දේ අවසානයේදී. මේ ඉඩම දෙවන වරට 18000කට ප්‍රත්‍යාග්‍රහණය කරේද. මේ තියෙන ඉඩමේ අපේ අවුරුද්දේ මුලාගේ 2020 4යි එකගේ මේ තියෙන්නේ. නමුත් මේ ඉඩම අපේ අවුරුද්ද අවසානයේ 2021 3.31 දින නැවත ප්‍රත්‍යාග්‍රහණය කළා. ඉඩම් වල මෙතෙක්ෂේ නැති හින්දා කිසි ගැටලුවක් නැහැ. මෙතෙක්ෂේ තියෙනවත්කම ප්‍රත්‍යාග්‍රහණය කරන්නවොත් සමුච්චිත ශේ ටික මාරු කරලා ඉන්න ඕනේ. කලින් ගානේ කලේ. ඒක නෙමෙයිනේ දැන් මේ ගානේ අහලා තියෙන්නේ. ඉඩම. එහෙනම් මේ 22500 ඉඩම හරියටම අපේ අවුරුද්ද මුලදී අගදී කීයකටද? 18000කට ප්‍රත්‍යාග්‍රහණය කළා. කෙසේ වුවද මේ මෙතෙක් ගිණුම් ගත කළා නේ. ඉතින් ගිණුම් ගත කරමු. ඉඩම සම්බන්ධයෙන් තියෙන එච්චරයි. දැන් මන් දෙයා බලන්න. 25500 ඉඩම දැන් ප්‍රත්‍යාග්‍රහණය කරන්නේ 18000ට නම් ප්‍රත්‍යාග්‍රහණ අලාභයක් තියෙන්නේ. කීයද අලාභය? 22500න් අඩු කරන්න 18000. ප්‍රත්‍යාග්‍රහණ අලාභය කීයද? 0.005. 12න් 8ක් අතර 4500. 4500කින් සඳුමිනි කෞශල්‍ය ඉඩමයාගේ අඩු වෙලා. එහෙනම් එකපාරින් කිසි කතාවක් නැහැ. ඉඩම් ගිණුම බැර. බැර කියන්නේ මේ තියෙන ඉඩම් ගිණුම ඒක බැර වෙනවා කියන්නේ ළමයෝ අඩු වෙනවා. මෙන්න අඩු වෙනවා මේ. 4500. මෙන්න අඩු වෙනවා මේ. මොනවා කිරීමද? ප්‍රත්‍යාග්‍රහණය කිරීම.
ප්‍රත්‍යාගණනේ මේවා කටපාඩම් කරන්න එපා. මේ ගිණුම් අතර ඉඩම් ගොඩනැගිලි රත කාර්යාල උපකරණ කියන ගිණුම් අතර මේ තියෙන්නේ. වත්කම් ගිණුමකට බැර වෙනවා කියන්නේ වත්කම අඩු වෙනවා. ඒකයි අඩු කලේ. එච්චරයි. හැබැයි ඉඩම් ගිණුම බැර නම් ආගෙන ඉන්න. ප්‍රථම ප්‍රත්‍යාගණ අලාභයක් නම් ලාභ ගිණුමේ වෙනත් වියදම් හර. ලාභ ගිණුමේ වෙනත් වියදම් හර. මේක කරන්නේ එහෙමද? නෑ. කෞශල්‍ය මේ බලන්න. ඉඩම ප්‍රත්‍යාගණනය කරන්නේ දෙවනි වර. දෙවනි වර අලාභය 4000 ඉඩම් ගිණුම බැර තමයි. හැබැයි ප්‍රත්‍යාගණනේ පෙර මේ ඉඩම ප්‍රත්‍යාගණනය කළ ලැබූ ලාභයක් සංචිත ගිණුමේ ගැබ්බ පවතී. කීයද? 3500. එහෙනම් මේ ප්‍රත්‍යාගණ අලාභයෙන් සෑහෙන ප්‍රමාණයක් අන්නාරේ පසෙදු මේ සංචිතයෙන් පිරිමා ගන්න පුළුවන්. එහෙනම් සංචිතයට හර වෙන්න ඕනි 3500ක්. මෙන්න සංචිතයට 3500ක් හර වෙනවා. එහෙනම් 4500න් සංචිතයට 3500ක් හරුණොත් තවදුරටත් අලාභය කීයද? තවදුරටත් අලාභය කීයද? තවදුරටත් අලාභය 1000යි. ඒ 1000 වෙනත් වියදම් වලට හර කරන්න. රතු පෑන අරගෙන ඕගොල්ලන්ගේ පෙර වැඩවල වෙනත් වියදම් වල ඕගොල්ලන්ගේ පෙර වැඩවල ඇති වෙනත් වියදම් කියලා එක. වෙනත් වියදම්. අන්නේ වෙනත් වියදම් වල ලියන්න ප්‍රත්‍යාගණන අලාභය. ප්‍රත්‍යාගණන අලාභය කියලා 1000ක් ලියන්න. වෙනත් වියදම් උද්දීපනය වීමක් වැඩිවීමක් ප්‍රත්‍යාගණන අලාභය කියලා 1000ක් ලියන්න. වෙනත් වියදම්. වෙනත් වියදමක් එතකොට. රයිට්. ඒ වගේම ලාභ ප්‍රකාශනයට යන්න. ඔගොල්ලෝ මෙතන ප්‍රත්‍යාගණන සංචිත ගිණුමක් ගහලා නැතුව ඇතිනේ. ඒ සංචිතයේ සිදුවන අඩුවීම අපි පෙන්වන්නේ ලාභ ප්‍රකාශනයේ. ලාභ ප්‍රකාශනයේ කෙරෝලේ ඇති ප්‍රත්‍යාගණන සංචිතයේ වෙනස් වීම කියලා. අන්න එතන වරහන්නස් එළියන්න සංචිතයේ අඩුවීමක් සිදු වුණේ 3500. එහෙනම් ඒක මෙතන හිමිකම් ගිණුමක් නිසා වරහන්නස්සේ 3500ක් ලියන්න. මෙන්න ප්‍රත්‍යාගණන සංචිතයේ අඩුවීම ලාභ ප්‍රකාශනයේ වෙනත් විස්තීර්ණ ආදායම් හර. වෙනත් විස්තීර්ණ ආදායම් හර කියන්නේ ඍණ. ඒ වගේම වෙනත් වියදම් හර මේ 1000යි. මේ දෙකේම එකතුව ඉඩම් ගිණුම බැර 4500 පොඩි ළමයින්ටත් තේරෙනවා. දැන් කෙනෙක් අහනවා මේක කලබලෙන් ප්‍රත්‍යාගණන සංචිතයේ ලියන්නේ නැද්ද හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒක ලියන්නේ ලාභ ප්‍රකාශනේ අන්තිමට හදලා ඉවර වෙලා ඒක මාරු කරනවානේ මුළු විස්තීර්ණ ලාභයේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයට. එතකොට එතනින් මේ ගාන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයට එනවා. ඊළඟ එක. තාම ඉන්නේ මේ අන්තිම පිටුවේ උඩම ඉන්නේ. මොකද ඒක කියන්නේ? වර්ෂයේ තුල එතනම තියෙනවා ගොඩනැගිලි සහ මෝටර රථ පිළිවෙලින්. මම ඒත් වෙලා මේකුණ ගොඩනැගිලි සහ මෝටර රථ පිළිවෙලින් 2020 10 එක දින සහ 2021 එක දින මිලටගෙන ඇත. කෙසේ වුවද මිලටගත් දින නොසලකා වැරදි සහගත ලෙස වත්කම් වසර අවසාන පිරිවැය මත ෂේකර ඇත. පොඩි වරදක් කරලා තියෙන්නේ. අවුරුද්දේ ෂේ වරද්දලා තියෙන 3775යි මේ ආරම්භක ෂේචාරය 1950යි මෙතන. හරි අවුරුද්ද තුල මිලදී අරගෙන තියනවලු වත්කම් දෙක. මොනවද? ගොඩනැගිලි මෝටර රථයි ගොඩනැගිලි අරන් තියෙන 10යි එක. මෝටර රථය අරන් තියෙන 1යි එක 2020. එහෙනම් මේ මිලදී ගැනීම වාර්තා කරමු දැන්. එන්න මේ වගුවට. මේ තියෙන්නේ මිලදී ගැනීම. මෙතන ලියන්න මිලදී ගැනීම කියලා. මේ මාර ලේසි ගානක් ගිය අවුරුද්දේ ආල් තියෙන මිලදී ගැනීම. මොනවද අරන් තියෙන්නේ? ගොඩනැගිල්ල 5000ක් කරන්. මෙතන 5000ක් ලියන්න. තව මොනවද අරන් තියෙන්නේ? රථ. රථ කීයක් කරන්? 6000ක් කරන්. මේකට ඉරි කියලා. දැන් ළමෙක් අහනවා කොහෙන්ද බං මේ දෙක ගත්තේ? ඇයි මේ වගුවේ තියෙන්නේ මිලදී ගැනීම කියලා මේ? වර්ෂය තුල ප්‍රවර්තන වර්ෂය තුල මිලදී ගැනීම. එතන තියෙනවා 5000යි 6000යි. එතකොට දැන් මේ අවුරුද්දට ෂේ කරලා තියෙන්නේ ඊට ඉස්සරහින් මේ. හැබැයි මේ අවුරුද්දට ඒ ගොඩනැගිලි ෂේ කරලා තියෙන්නේ මෝටර රථ ෂේ කරලා තියෙන්නේ. ඒ දෙක විතරක් ඒ ෂේ කරලා තියෙන්නේ. හරිද? මේ මිලදී ගැනීම වලයි ආරම්භක ෂේෂ එකතු කරලා එන පිරිවැයට. එතකොට ඒ ෂේ වැරදි. ඇයි හේතුව වැරදි? 9500ට ෂේ කරන්න ඕනි මුළු අවුරුද්දටම. මේ 5000ට ෂේ කරන්න ඕනි අවුරුද්දටම නෙමෙයි. 5000 අරන් තියන්නේ මෙතන කියනවා මොකද්ද කොච්චර ලේසි ගානද 5000 අරන් තියන්නේ කවද්ද 2020 10යි එක. එහෙනම් මේ 5000ට ෂේ කරන්න ඕනි 10යි 11යි 12යි 1යි 2යි 3යි මාස 6කට. මේ 6000ට වෙනම ෂේ කරන්න ඕනි මේකට වෙනම ෂේ කර. එහෙනම් වර්ෂයේ ෂේ වැරදි. ඉතින්ලා අපි වර්ෂයේ නිවැරදි ෂේ වෙලෙ මොනවද? ගොඩනැගිලි වල.
පරිපාලන වියදම් වලින් පස්සේ අයින් කරමු. ගොඩනැගිලි වල නිවැරදි ෂේ. අන්න ළමෙක් කියනවා. ගොඩනැගිලි වල නිවැරදි ෂේ හොයමු. කොහොමද වෙන්නේ? ගොඩනැගිලි වල නිවැරදි ෂේ. මෙන්න නිවැරදි ෂේ වෙන්නේ. ගොඩනැගිලි වල ආරම්භක ශේෂය 9500ක් තියෙනවා. හරිද? 9500 වැඩි කරන්න ගොඩනැගිලි ෂේ කරන අනුපාතය 105යි. එහෙනම් 9500ට 105ක් බලන්න. එයනෝ එතන එනවා උදව් කරන්න මට. 9500 බලමු. 9500ට 105යි. 9500 වැඩිකින් 0.5. එතන එනවා කවුද 475. 400. මම මේ නිවැරදි ෂේ අහන්නේ. ඒ වගේම පුතේ ගොඩනැගිලි තව අරන් තිනවා 5000. 5000ක් අරන් තිනවා. ඒ 5000ට ෂේ කරන්න 105ක්. හැබැයි 12න් අයන්. එතන 12න් අයයි 105යි 12න් අයයි. මාසයි. එතන එනවා 5000ට 105යි 12න් අයයි. කිසි කෙනෙකුට තේරුන්නේ නැහැ කියන්නේ බෑ. ඔව් එතන එනවා 5000 වැඩි කිරීම 0.5 බෙදීම දෙක 125. එන එතන 125ක් එනවා. එහෙනම් දැන් නිවැරදි ෂය 475 125 දෙක එකතු. 10න් බිංදු ඉතුරු එකක්. නමක 10න් බිංදු ඉතුරු එකක්. පායක නිවැරදි ෂය 600යි නියමයි. ළමෙක් ඒක වෙලාසන කිව්වා. එහෙනම් දැන් මෙතන ලියන්න වසරේ ෂය මෙන්න වසරේ ෂය. වසරේ ෂය ගොඩනැගිලි වල ලියන්න 600යි. හැබැයි වසරේ ෂය උතන අරන් තියන්නේ කීයද? කීයද අරන් තියන්නේ? වසරේ ෂය අරන් තියන්නේ 725යි ගොඩනැගිලි. එහෙනම් ඒක පරිපාලන වියදම් මාසය ඇති. දැන් යන්න පරිපාලන වියදම් වලට. කොයිද පෙර වැඩවල? පෙර වැඩවල ඔයගොල්ලෝ පරිපාලන වියදම් ලියලා ඇති. දැන් ඉඩ නැහැ. පෙර වැඩවල මෙහෙම පරිපාලන වියදම් වලින් ඒත් අරයෝ පරිපාලන වියදම් කමිදුව. පරිපාලන වියදම් වල දැනට පරිපාලන වියදම් ශේෂය තියෙනවා 6462ක්. මේ ශේෂය කලින් ඕක ලියලා ඇත්තේ ශේෂය 6462ක් තියෙනවනේ ශේෂය. පේන්නේ නැද්ද බෝඩේ 6462ක් තියෙනවා ශේෂය. අන්නේ ශේෂයෙන් හරිද ඇත්තෂය අඩු කළා හරිෂය දාන්න. දැන් වැරදි ෂේ කීයද? පරිපාලන වියදම් මාසේ ගැබ් වෙලා තියෙන වැරදි ෂේ ටික කීයද? ඔව් නෑ. වැරදි ෂේ ටික කීයද? වැරදි ෂේ ටික එක පරිපාලන වියදම් මාසේ තියෙන 725යි. 725ක් මේකෙන් අඩු කරන්න. වැරදි ෂේ. වැරදි ෂේ 725යි. දැන් නිවැරදි ෂේ. නිවැරදි ෂේ කියලා 600ක් දාන්න. මේ දෙක අතර සුද්ධ ඵලය දාන්නත් තිබුණා. එතකොට දැන් ඔබට තේරුණා නිවැරදි ෂේ 600 දැම්මා වියදමක් විදියට. වැරදි ෂේ ටික අයින් කළා. කෙනෙක් මේ දෙක අතර වෙනස 125ක් අයින් කළත් හරි. ওই දෙක අතර වෙනස අධිතක්සේර වෙච්ච ප්‍රමාණය 125ක් අයින් කළත් හරි. ඒක මෙතන කාබන් පෑනින් අයින් කළත් හරි. මේ ඇවිල්ලා වැරදි ෂේ ටික සම්පූර්ණයෙන් අයින් කළා නිවැරදි ෂේ දැම්මා. මේ දෙක අතර වෙනස 125ක් අයින් කළත් හරි. ඔන්න දැන් ගොඩනැගිලි කතාව ඉවරයි. තව තියෙන්නේ රත. දැන් රත ෂේ කරන්න. උදව් කරන්න. රත ෂේ කරන්න. රතවල කොහොමද නිවැරදි ෂේ හොයන්නේ? කොහොමද මේක මකන එක? මෙතෙන්ට මේ හරියට මර ගණන්නේ රත මේ බලන්න. රතවල ඕ පස්සේ දුමි 9500ක් තියෙනවා රත ආරම්භක ශේෂය. ඒකට ෂේ කරන්න රතවල ෂයානුපාතය කීයද? රතවල ෂයානුපාතය කීයද? 10%යි. 9500ට 10%යි. 9500ට 10% කියන්නේ 950යි. 950. තව රත අරගෙන තියෙනවා 10%යි. 6000. රත ෂේ ආපෙත් තියෙන්නේ. හරිද 6000ක් අරගෙන තියෙන. අතර 6000ට ෂේ කරන්න. 6000 වැඩි කිරීම 10% වැඩි කිරීම 6000 ගන්න කවද්ද? 6000 ගන්න කවද්ද අනුරාධ? 21 1 1 2 3 මාස 3කටයි ෂේ වෙන්නේ. 12න් 3යි. කාටවත් තේරෙන්නේ නැහැ කියන්න බෑ අන්තිම ඉමින් ගෙන්නුවේ. එනවා එතන ෂේනවා මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා 3 අරක් 1යි 3 අරක් 4. සමාගම් මැදුවා කියන්නේ මුළු සිලබස් එක මතක් වෙනවා. 600 බෙදීම 4. 150 මූල්‍ය ගිණුම් කරන්නේ 150. දැන් එහෙනම් මුළු රත ෂේනවා හරි ටික 10 බිංදු ඉතුරු එකක්. දැන් 1100. හරි ළමෙක් කිව්වා. දැන් මෙතන රත ෂේ 1100 ලියන්න. දැන් යන්න බෙදා හැරීමේ වියදම් කියන පෙර වැඩට. මෙන්න මේ හරිය ලියමු. බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් වල දැනට ශේෂයේ විදියට දීලා තිනවා කලිනුත් ලිව්වා.
බෙදා හැරීමේ පිරිවැය කීයක් තියෙද? 5600ක් තියෙනවනේ. අන්නේ 5600න් වැරදි ෂේ ටික අයින් කරන්න. මෙතන වැරදි ෂේ කීයක් තියෙද? 1550යි. වැරදි ෂේ 1550 අයින් කරලා නිවැරදි ෂේ ආයෙ ලියන්න. නිවැරදි ෂේ 1100යි. ඕනනම් ওই දෙක අතර වෙනස 450ක් අයින් කළත් හරි. 1550 මේක ASCII තියෙනවා. අයින් කරලා මේක දැම්මත් එකයි මේ දෙක අතර වෙනස 450ක් අයින් කළත් එකයි. එච්චරයි. දැන් ওই ගානේ අමාරුම තැන හැදුවා. මේ වසරේ ෂේ. ඊළඟට කාර්යාල උපකරණ. කාර්යාල උපකරණවල ආගෙන ඉන්න. අරගෙනත් නෑ විකුණලත් නෑ. එහෙනම් මේ ගානට ෂේ කරා නම් හරි. එහෙනම් ඒකේ ෂේ කරලා තියෙන ගාන හරි ඇති. 7500 බලන්න 7500ට කාර්යාල උපකරණ ෂේ කරන්න තියෙන 100 කීයද? 20යි. 7500ට 20ක් බලන්න. 752 1500. බලන්න 1500ද ෂේ කරලා තියෙන කියලා සකුණේ වගුවේ වැරදි වගුවේ. වැරදි වගුවේ තියෙනෙත් ළමෙක් කියන අවසර ඒ ගානම තමයි. එහෙනම් ඒක 1500 මෙන්න මෙතන ලියන්න වසරේ ෂේ. නමුත් ඒක පරිපාලන වියදම් වල ලියන්න ඕනේ. ඒක හරි. පරිපාලන වියදම් ASCII තියෙනවා. ඒක අයින් කරලා ඕනනම් කෙනෙකුට ඒක අයින් කරලා ආයෙ එකම දාන්න පුළුවන්. 1500 වැරදි ෂේ කියලා අයින් කරනවා. ආයෙ 1500 නිවැරදි ෂේ කියලා දානවා. ඒක බලපෑමක් නේ. මං කියන්නේ ෂේ ලියපු ළමයින්ට. පරිපාලන වියදම් වල. දැන් ඔය ගානේ ගැළපෙලි අංකේ මහ විශාල ගැළපෙලි ඉවරයි. තව ගැළපෙලි 3යි තියෙන්නේ. දැන් ගැළපෙලි තව 3යි තියෙන්නේ 3ට. දැන් මේ වගුව ඕනනම් ෆයිනලයිස් කරගන්න පුළුවන්. එතකොට ඒක අයින් වෙනවා අපි. බෝඩ් එක මකන්න ඕනේ ඉඳන් මම වගුව ෆයිනල් කරන්නම්. මේ බලන්න. මේකෙන් මේක අඩු වෙනවා 18000යි. කරුණාකරලා මේක ආදා ගන්න. මේකට එකතු කරන්න 0.14500යි. මේකට මේක එකතු කරන්න 0.91500යි. මේකට මේක එකතු කරන්න 7500යි. දැන් සමුච්චිත ෂේ ටික ගන්න. 5යි 7යි 7යි 13න් 3 ඉතුරු එකක් 4යි. මේවා කිසිම අමාරුවක් නෑ අනේ. 0.5 මේකට මේක එකතු කරන්න තියෙන 10න් බින්දුව ඉතුරු එකක් 3050යි. මේකට මේක එකතු කරන්න 2500. දැන් කරන්නේ මේ මුළු පිරිවැය ටික එකතු කරලා කැල්ලකින් පැත්තක ලියලා මුළු සමුච්චිත ෂේ එකතු කරලා කැල්ලකින් පැත්තක ලියලා ධාරණාගේ කීයද කියලා ගන්න. එතකොට මට ඔය වගු දෙක බෝඩ් එකෙන් අයින් කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. දැන් මම වගු ගහගෙන බෝඩ් එක සවුත්තු කරගත්තේ නෑ මේ පාර. කීයද? 18 කැල් තියෙනවනේ. 18000 ධන 14500 ධන 15500 ධන 7500 සමස්ත පිරිවැය එනවා 55500. 55500 සමස්ත මෙතෙක්ෂය එනවා. yes මෙතෙක්ෂය 4375 ධන 3050 ධන 2500. මෙතෙක්ෂය එනවා 9925ක්. 9925ක් එනවා. දැන් මුළු පිරිවෙන් මුළු සමුච්චිතය අඩු කරපම් මුළු ධාරණා ගේනවා. yes අඩු කළා විභාගෙදි කැල් එකත් රිෆර් කරන්න හොඳට පුළුවන් වෙන්න ඕනේ. 55500 45575යි. 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 45575 තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී. දීපල පිරියත උපකරණ කියලා සටහන් අංක කීයද? දීපල පිරියත උපකරණ කියලා සටහන් අංක 4 යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ මෙන්න මේ වගේ. 45575. දැන් මේකට ලකුණු දෙන්නේ මෙහෙමයි. මේ ආරම්භක ශේෂ ලියුවට ලකුණු 1 ගානේ. මෙතන ප්‍රත්‍යාගන්නේ ලියුවට ලකුණු 1යි. මෙලදී ගත්තේ වට ලියුවට ලකුණු 1 ගානේ. මේම හදනවා. වසරේ ශේෂ ලියුවට මේකටම ලකුණු 1යි. ආරම්භක ශේෂ ලියුවට ලකුණු 1 ගානේ දෙනවා. ඒ විදිහට තමයි දෙන්නේ. කොතනකෝ තැන වැරදුනත් මේ අවසාන උත්තරේ ගත්තර 1 ලකුණක්වත් නැහැ. මේකටත් නැහැ මේකටත් නැහැ මේකටත් නැහැ. නිසා බලන්න ඕන නම් මාකින් අරන් එකතු ලකුණු වලට එකම ලකුණක්වත් නැහැ. ඒකම එකතු තීරු ගහන්නේවත් නැත්තේ. අයිතම ලියනවටයි ලකුණු හම්බ වෙන්නේ. හරිනේ. එතකොට නමුත් ඉතින් කවුරු හරි මේ අවසාන උත්තරේ කොපි කරලා ලිව්වොත් ඒත් ඔක්කොම ලකුණු හම්බ වෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. අපි තුන් මේ දීපල වගුවේ සමස්ත මෙන්න මේ උත්තරේ 45575 කොපි කරලා අතන ලිව්වා නම් ඒත් ලකුණු හම්බ වෙනවා. කොපි කරන එකෙත් ක්‍රමයක් තියෙනවා බව කෞශල්‍ය මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. එතකොට
අන්තිය කීයට දාලා තියෙන කල්ප අම්මට සිරි වෙලා වෙන හැටිනේ ඊළඟ එක කයි කාලට දාලා යට එක අමාට්ට කරන්න කියනවා. එතකොට දැන් වෙලාව කීයද 1:04ද? හරි එතකොට කළා දෙනවා. ඊළඟට ළමයි ඊළඟ ගැළපෙල්ලට එන්න. ගනුදෙනු කරුවෙකු විසින් ගනුදෙනු කරුවෙකු විසින්. එතකොට දැන් පන්තියේ කතා කරන්න එපා. පන්තියේ කතා කරන්න එපා. හරිනේ ආගෙන ඉන්න. ගනුදෙනු කරුවෙකු විසින් සමාගමට විරුද්ධව පවරා තිබූ නඩුවක තීන්දුව පපුවක කියනවා. කස්ටමර් කෙනෙක් සමාගමට විරුද්ධව නඩු පවරලා කලින් ගානෙත් නඩු පවරලා තිබුණා. නඩු තීන්දුව 2021 5/15 දින ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව එදිනට සම්පූර්ණ වන්දි පේවීම සඳහා 550ක් ගෙවන ලදී. ඒතර 550 ගෙවීමේ අපේ අවුරුද්දෙන් පස්සේ. එහෙනම් ඒක සෙසුපත්ත දෙන්නට පසු අට ගන්නා සිද්ධියක් ලබන අවුරුද්දේ සිද්ධිය. වන්දි ගෙවලා. හැබැයි අපේ අවුරුද්දේ තමයි නඩුව පැටලෙලා තියෙන්නේ. තව වන්දි ගෙවලා. මේ නඩුව 2012 එක දින ගොනු කර ඇති අතර සමාගමේ නීතිඥයින්ගේ මතයට අනුව මේ සඳහා 20/3/31 දින හඳුනාගත් ප්‍රතිපාදන සේසු පිරික්සමේ දක්වලා තියෙනවා. මේ සඳහා කරපු ප්‍රතිපාදනයේ දැනට සේසු පිරික්සමේ තියෙනවා. අපි මේ නීතිඥයේ මතය අනුව කරපු වෙන් කිරීම තියෙනවා. කෙසේ නමුත් 21/6/15 දින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. එනම් මේක ගලපන සිද්ධියක්. ඊට කලින් බලන්න මට පේන්නේ ප්‍රතිවර්තී කිරීමක්. මම මේක සම්පූර්ණයෙන්ම කතා කළා ආපස්සට ගැලපීමක්. නඩුවන්දි වෙන් කිරීම හර නඩුවන්දි ගිනුම් බැරිචර. මට කියන්න ඉස්සෙල්ලාම නඩුවන්දි වෙන් කිරීම ගිනුමේ කොච්චරක් තියෙද? නඩුවන්දි වෙන් කිරීම ගිනුමේ දැනට තියෙනවලු 800ක්. ඒකනේ මෙන්න වන්දි වෙන් කිරීම ගිනුම. නඩුවන්දි වෙන් කිරීමේ ගිනුම. මේක හොඳට අහගෙන ඉන්න. දැනට අපේ අවුරුද්දේ මුල ඉඳන් ගිය අවුරුද්ද අපේ අවුරුද්දේ මේකට වෙන් කරලා තියෙනවා 800ක ප්‍රමාණයක්. ෂේයගේ. නමුත් ළමයි මේ 800ක ප්‍රමාණය වුණාට හොඳට අහගෙන ඉන්න. කලින් ගානේ මේකේ අනිත් පැත්ත සමන්ති මැඩම් අපිට මේ නඩුව වැටුනේ අපේ අවුරුද්දේ 24යි එක. මේක නම් අහගෙන ඉන්න. ඉවර වෙන්නේ 21/3/31. මේ අවුරුද්දේ අන්තිමට තමයි මේ නඩුවන්දි අපි වෙන් කළේ. නමුත් මේ නඩුව පරදින්නේ ඊළඟ අවුරුද්දේ 2020 දිනයක පෙරදෙලා වන්දි ගෙවන්නත් වෙනවා ගෙවලා. ඉතින් ඊළඟ අවුරුද්දේ සිද්ධියක් ඒක. කීයද? ඇත්තටම අධිකරණයේ තීරණය කළාට පස්සේ අපිට වන්දි ගෙවන්න වෙලා තියෙන 550. ඒතර 550 තීරණය කළා 550ක් අපිට ගෙවන්න වෙනවා කවදද? 5/15. 2021 පස්වෙනි මාසේ 15. ඒතකොට මේක ඒ අවුරුද්දේ සෙසුපත්ත දෙන්නට පසු අට ගන්නා සිද්ධිය. ඇත්තම වන්දියේ සත්‍යයේ 550යි. නමුත් අපි වේලාසන ඇස්තමේන්තු කළේ කීයද? 800. එහෙනම් මෙතන දැන් ළමෙක් අහනවා සයිතෝට මේ 550 ගෙවීම ගිනුම් තබන්නේ නැද්ද? නෑ. ඒක කොහොමත් අර පරාසය තුලදී සිදු වුණු ඒ කාලය තුල සිදු කණු දෙනවා. මුදලින් වන්දි ගෙවීම මුදල් බැර නඩු වන්දි වෙන් කිරීම හර වෙන්නේ ඊළඟ අවුරුද්දේ. මුදල් ගනුදෙනු. නමුත් අපි අතින් වරදක් වුණා. සත්‍ය වන්දියේ අගේ දැන් අපි දැනන් තියනවා. කීයද? 550. අර කාලය තුලනේ දැනන් තියෙන අධ්‍යක්ෂකවරු මේව අනුමත කරන්න කලින් අපි දැනගෙන තියෙනවා. 550. එහෙනම් අපි අතින් අධිතක්සේරු වන්දි වෙන් කිරීමක් කළා. අපි වෙන් කරන්න ඕනේ 550යි. 800ක් වෙන් කළා. එහෙනම් අපි ලාභයට ආපස්සට ගලපනවා. එයි අපි 850ක් වෙන් කළේ 550යි වෙන් කරන්න ඕන. 0.10න් 5යි 8න් 5ක් 2යි කීයද? 10න් 5ෙන් 250ක වන්දි අධි වෙන් කිරීමක් තියෙනවා. එහෙනම් මේ වන්දි ගිණුම සම්පූර්ණයෙන් බස්සන්නේ මේක 550 දක්වා අවුරුද්ද අගට ශේෂයේ බස්සන්න 550 වෙන්න අධි වෙන් කිරීමක් තියෙනවා 250. ඒ 250 ගලපනවා අපි මෙන්න මේ බලන්න. වන්දි වෙන් කිරීම ගිණුම හර ලාභ ගිණුම බැර. වන්දි වෙන් කිරීම ගිණුම හර ලාභ ගිණුම බැර. පොඩ්ඩක් මන් දිහා බලන්න. වන්දි වෙන් කිරීම හර නම් කාබන් පෑන් අරගෙන ඔබේ ටියුට් එකේ මේ 800ක් තියෙන වන්දි වලින් 250ක් අයින් කරන්න. 250ක් අයින් කරන්න. ඔය 800ක් තියෙන වන්දි වලින් 250ක් අයින් කරන්න. එතකොට අයින් කරන්න. 800ක් තියෙන වන්දි වලින් 250ක් අයින් කළාට පස්සේ 800ක් තියෙන වන්දි වලින් 250ක් අයින් කළාට පස්සේ ආන් ඉන්න.
අයින් කරන්න. අයින් කළාට පස්සේ තව එනවනේ 250. ඒ 250 වන්දි වෙන් කිරීම ගිණුම අර ලාභ ගිණුම බැරනම් වෙනත් වියදම් වල අඩුවීමක් විදියට ලියන්න. ලාභ ගිණුම බැර කරනවා වෙනුවට දැන් කරන්නේ මල්කේ වෙනත් ආදායම් වල ලියනවා වෙනුවට කරන්නේ වෙනත් වියදමේ අඩුවීමක් විදියට වෙනවා. එහෙනම් වෙනත් වියදම් වල සටහනල වෙනත් වියදම් වල නඩුවන්දි අදිවෙන් කිරීම. නඩුවන්දි අදිවෙන් කිරීම 250ක් වියදමේ අඩුවීමක් විදියට ලියන්න. වියදමේ අඩුවීමක් විදියට ලියන්න. නඩුවන්දි වෙන් කිරීම. දැන් ළමෙක් කනවා සර් එතකොට මේ වෙන් කිරීම ගිණුමේ 250ක් ලැබුණාට පස්සේ මේ වෙන් කිරීම ගිණුම 800යි අහගෙන ඉන්න 550ක ශේෂයක් ඉතුරු වෙනවනේ අවුරුද්ද අන්තිමට. ඉතුරු වෙන්න ඕනේ තමයි. අපේ අවුරුද්ද අන්තිමට 550ක ශේෂයක් ඉතුරු වෙනවා. ඒතකොට දැන් ළමෙක් කියන්නේ ඒතකොට 550ක් ගෙවලක් තියෙනවනේ. ඒ ගෙවීම ඊළඟ අවුරුද්දේ අපි ගිණුම් තබනවා මුදල් බැර වන්දි වෙන් කිරීම හර කියලා. එතකොටයි මේ ගිණුම සෙට් ඔෆ් වෙන්නේ. ඒතකොට මේ ගිණුම ලබන අවුරුද්දේදී වැහෙනවා. අපේ අවුරුද්දේ අන්තිමට තවදුරටත් වැහෙනවද? නෑ. මොකද නඩුවේ තීන්දුව වෙන්නේ අර කාලච්ඡේදයේ මෙන්න මේ තවස විතරයි. අර අපි ඒ අනුව ඇස්තමේන්තුව වෙනස් කරනවා වුණාට එදින සිදු වූ ගනුදෙනුව අපේ අවුරුද්දේ ගලපන්නේ නෑ. එහෙනම් ඉතින් මේ කාලය තුල භාණ්ඩ ගත්තා, භාණ්ඩ වික්කා, විදුලි බිල් ගෙවුවා ඔක්කොම ගලප ගන්න එපා අපේ අවුරුද්දේ. අපේ අවුරුද්දේ එහෙම ගලපන්නේ. අපේ අවුරුද්දේ ගලපන්නේ කිසියම් සිද්ධියක් විතරයි, ශේෂපත් වෙනට සාක්කියක් සපයන සිද්ධි විතරයි ගලපන්නේ. එහෙනම් මේ ශේෂය තවදුරටත් ඕගොල්ලන්ගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල පෙන්වන්න ඕනේ. ඕගොල්ලන්ගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල පෙන්වන්න ඕනේ. ජංගම වගකීම් වල පෙන්වන්න ඕනේ. මේ කල්බදු මේ ආදායම් බදු වෙන් කිරීම ගිණුමේ ශේෂය. කල්ප මොකද්ද කරන්න හදන්නේ බලමු. එයා වීඩියෝ එකක් දාන්න හදන්නේ මම මේ ලෙෆ්ට් එන්න හදන්නේ ඔහොම ඉන්න. කෝල් එකක් අරන් එහෙම කරන්න එපා කියන්න. එතකොට 10 වසරේ පන්ති එකටනේ තියෙන්නේ දැන් එකමාරයි. එතකොට කල්බ මේ මොකද්ද නඩුවන්දි වෙන් කිරීම කියලා ජංගම වගකීම් වල ලියන්න 550. නඩුවන්දි වෙන් කිරීම ජංගම වගකීම් වල ලියන්න 550. හරිද ඒක තේරුණාද? හරි දැන් අන්තිම ගැළපෙල්ලට එන්න. හොඳයි අන්තිම ගැළපෙල්ල. කල්බදු. ඒකට අහගෙන ඉන්න. මොකක්ද ඒක කියන්නේ? අපි දැන් ගාන කියමු. 67. ගොඩනැගිල්ල භාවිතයිතිය. ඒතර අපි ගොඩනැගිල්ලක් අරගෙන. භාවිතයිතිය කියන්නේ එහෙනම් කල්බදු. අපිට තියෙන්නේ භාවිතයිතියක් විතරයි. භාවිතයිතිය කියන්නේ පරිපාලන අයිතිය. පාවිච්චි කිරීමේ අයිතිය. වාරික අන්තිමේක ගෙවලා ඉවරලා ලියුම හම්බුනාම තමයි අපිට නෛතික අයිතිය ලැබෙන්නේ. හරි. එතකොට ගොඩනැගිල්ල භාවිතයිතිය වසර 4ක කාලයකට ලබා ගැනීම සඳහා ඒක අමුතු කල්බද්දක් බලන්න 2021 3.1 කියන්නේ අපේ අවුරුද්ද ඉවර වෙලා මාසේ අන්තිම දිනේ. එකමාරට දාන්න කල්ප තාම පන්ති ඉන්නෙම. එතකොට 3.1 දින සමාගම විසින් කල්බදු ගිවිසුමකට එළඹුණොත් ළමයි බය වෙන්නේ නැති හැමදාම අවුරුද්ද මුල දිනේ කල්බදු දෙන්නේ. වාරිකයක් දාන්නේ අවුරුද්දකින් පස්සේනේ කියලා. මේකේම ලොකු කතාවක් නෙමෙයි හොඳට ගන්න කියලා බලන්නකෝ. අවුරුද්දේ අන්තිම මාසේ පළවෙනිදා අවුරුද්ද ඉවරනේ මාසයක් තියෙද්දි කල්බදු ගිවිසුමකට වත්කමක් ගන්නවා අවුරුදු 4කට. කෙසේ වුවද අලුත් වැඩියාව සඳහා 500ක වියදමක් දැරීමෙන් පසු ඒ වත්කම අලුත් වැඩියා කරන්න 500ක වියදමක් දැරීමෙන් පසු 2021 3.31 දින සිට මෙම ගොඩනැගිල්ල භාවිතයට යොදාගත හැකියි. එහෙනම් ඒ ගොඩනැගිල්ලේ සත්‍ය පිරිවැයම හොයාගන්නේ අපේ අවුරුද්දේ අන්තිමට. මොකද ඒ අලුත් වැඩියා වියදම දැරුවට පස්සේ තමයි ඒක භාවිත තත්ත්වයටපත් වෙන්නේ. වත්කමක් භාවිත තත්ත්වයටපත් කරන වියදනුත් වත්කම යටතේ ප්‍රාග්ධනිත කරන්න ඕනි බව LKAS 16 දී අපි උගන්වලා තියෙනවා. එහෙනම් අවුරුද්දේ අන්තිමටයි කල්බදු වත්කම ගන්න. එහෙනම් කිසි ගැටලුවක් අපේ අවුරුද්දට ඉන්නේ නැහැ. මොනවද? අපේ අවුරුද්දේ අන්තිමට කල්බදු වත්කම ගන්නකොට ඊළඟ අවුරුද්දේ ඉඳන් තමයි වාරික ගෙවන්න පටන් ගන්න. වත්කම ගන්න විතරයි තියෙන්නේ. තව බලමු. 2021 3.31 දින මෙම ගොඩනැගිල්ල භාවිතය සඳහා යොදාගත හැකියි.
මේ අලුත් වැඩියා කිරීම තුළින් මුළු කල්බදු කාලය තුළම සමාගමට ප්‍රතිලාභ ලැබේ. මෙම අලුත් වැඩියාව කිරීම තුළින් තමයි මුළු කල්බදු කාලය තුළ සමාගමට ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාව තියෙන්නේ. එහෙනම් මේ අලුත් වැඩියාව පස්සේ තමයි වත්කම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. තව කෙසේ වුවද මේ මුදල වෙනත් පරිපාලන වියදම් තුළ ගෙනුම්ගත කර ඇත. නම් ඒ අලුත් වැඩියා වියදම පරිපාලන වියදම් වලින් අයින් කරලා වත්කමේ පිරිවැයට එකතු කරන්න තියෙන්නේ. තව අලුත් වැඩියා කාලය තුළ කල්බදු පොලිය අය කරනු නොලැබේ. ඒ කියන්නේ මාසෙට කල්බදු පොලියක් නෑ. ඒ කියන්නේ මෙතන ඉඳන් සාමාන්‍ය විදියට කල්බදු වත්කම ගෙනුම් තබන්න තියෙන්නේ ඊළඟ අවුරුද්දේ. ගිවිසුමට අනුව 21/3/31 දින 4314ක වාර්ෂික කල්බදු වාරිකයක් ගෙවිය යුතුයි. එතකොට අපේ අවුරුද්දෙන් පස්සේ ඊළඟ අවුරුද්දේ කල්බදු වාරිකය දෙනවා. මොකද අර කල්බදු වගකීම ජංගම නෝන කියලා කඩා ගන්න ඉපේ. තව කියනවා 2022 එතන එන්න ඕනේ 21 නෙමෙයි 22 අන්තිමට 2022/3/31 දින අවසන් වසරට අදාළ කල්බදු පොලිය 1890. එතකොට අපේ අවුරුද්දට ඒක අයිති නෑ. ලබන අවුරුද්දේ කල්බදු වාරිකයයි පොලියයි දීලා ඒ පොලියෙන් වාරිකෙන් පොලිය අයින් කළා ලබන අවුරුද්දේ පොලිය නැති වාරිකයේ ජංගම වගකීම් වල ලියනවා. ඉතුරු ටික ජංගම නොවන වගකීම් වල ලියනවා. එතන කල්බදු සම්බන්ධ කිසි දෙයක් කරන්න නෑ. හැබැයි එක දෙයක් කරන්න ඕනේ. දැනට කල්බදුවත්කම ගිනුම් තබලා තියෙනවා. සෙස්බ්‍රික්ස් මේ මම දැක්ක තියෙනවා මේ. භාවිත අයිති ඇතිවත්කම 12600යි. ඒ හා සමානව කල්බදු වගකීම් ගිනුමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ 12600කට අවුරුද්දේ අන්තිමට වත්කමක් අරගෙන ලබන අවුරුද්දේ නම් වාරික ගෙවන්නේ. ඒක භාවිත අයිති ඇතිවත්කම් ගිනුම හර කල්බදු වගකීම් බැර. අවුරුද්දේ අන්තිමට අරන් තියෙනවා. හැබැයි පොඩි වියදමක් දරලා තියෙනවා 100ක්. ඒ 100ත් වත්කමටම එකතු කරන්න ඕනේ. මොකද ඒ 100 නිසා වත්කම ඒ වියදමෙන් පස්සේ තමයි වත්කම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඒ අලුත් වැඩියා වියදම ප්‍රථම පාවිච්චියට පෙර දරන අලුත් වැඩියා වියදමක් නිසා පරේෂණ වියදමක් හා සමානයි. ඒ වියදම අනිවාර්යයෙන්ම වත්කමට එකතු කරන්න ඕනේ. නමුත් ඒ වියදම දැනට කොහෙද තියෙනවා කියන්නේ? පරිපාලන වියදම් මැස්සේ තියෙනවලු. 100 500ක වියදමක් දරලා තියෙනවලු. එය පරිපාලන වියදම් තුල තියෙන. එහෙනම් සමාගමේ පරිපාලන වියදම් වලින් යන්න අර පෙර වැඩවල ඇති පරිපාලන වියදම් කියලා සීරිෂයක්. එතනින් අයින් කරන්න මොනවද? අලුත් වැඩියා වියදම. එතන ඒක භාවිතයිති ඇති වත්කම් ගෙනුමට අර වෙන්නේ. භාවිතයිති ඇති වත්කම් වලට අයිති වියදමක් අලුත් වැඩියා වියදම කියලා 500ක් අයින් කරන්න. පරිපාලන වියදම් වලින් අලුත් වැඩියා වියදම කියලා 500ක් අයින් කළා. ඒ 500 කල්බදු වත්කමට එකතු කරන්න. ඒතර කල්බදු වත්කමේ පිරිවැයනවා. ඒතර භාවිතයිති ඇති වත්කම 12600යි. ඒකට 500ක් එකතු කරන්න. දැන් යන්න සටහන් අංකය 5ට. සටහන් අංකය 5. සටහන් අංකය 5 ලියන්න භාවිතයිති ඇති වත්කම් ඇත්තටම පිරිවැය තිබුණේ 12600යි. ඒකට එකතු කරන්න පසු කාලිනව දරූ වියදම 500. ඒ අනුව භාවිතයිති ඇති වත්කමේ පිරිවැය දැන් එනවා 6.5 ඉතුරු එකක් 13100. භාවිතයිති ඇති වත්කමේ පිරිවැය 13100. දැන් ළමෙක් කියන්න මේක ෂෙයා කරන්න ඕනිද? පුළුවන් නම් කියන්න. ඔය වත්කම ගන්නෙ කවද්ද? ඔය වත්කම ගන්නෙ අපේ අවුරුද්දේ අන්තිම මාසෙට කලින්. නෑ. ඒ වගේ මේක අලුත් වැඩියාව කළා පාවිච්චි කරන්න පටන් ගන්නෙ කවදා ඉඳන්ද? පාවිච්චි කරන්න පටන් ගන්නෙම 2021 නම් අප අවුරුද්දට රුපියලක්වත් ෂෙයා කරන්නේ නෑ. එහෙනම් අප අවුරුද්දට වත්කමේ පිරිවැය නිවැරදි කරගත්තා විතරයි. කීයද පිරිවැය? 13100. අන්න ඒක ගිහින් ලියන්න ඕගොල්ලන් ගිය අවුරුද්දේ කොච්චර ලේසිද පේපර් එක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල ලියන්න භාවිතයිති ඇති වත්කම් 13100යි. අන්න එහෙම තියෙන කියලා භාවිතයිති ඇති වත්කම් 13100යි කියලා තියෙනවා. ජංගම වත්කම් වල ජංගම නොවන වත්කම් වල ලියන්න භාවිතයිති ඇති වත්කම් 13100. 100 ෂෙයා කරන්නනේ. හැබැයි කල්බදු වගකීම් ගිණුමේ කීයක් තියෙද? ඔන්න ඔතන කිව්වොත් තමයි ඔබ නියම වැඩකරු වෙන්නේ. 10 වෙනි ගානේ කල්බදු වගකීම් ගිණුමේ තියෙනවනේ 12600. ඒක තියෙන්නේ අවුරුද්දේ අන්තිමට. අපේ අවුරුද්දේ අන්තිමට කල්බදු වගකීමක් තියෙනවා. ඒ කල්බදු වගකීම් ගිණුමේ ශේෂයක් තියෙනවා. අන්තිමේමින් ඉගෙනුවේ කල්බදු වගකීම 12600. 12600ක ශේෂයක් තියෙනවා. මෙන්න මේ ශේෂය ජංගම හා ජංගම නොවන කියලා වර්ග කරන්න ඕනේ අවුරුද්දේ අන්තිමට තියෙන ශේෂය නිසා. මේකේ ජංගම ප්‍රමාණය කීයද? මෙතනින් හොයාගන්න පුළුවන් ඒක. ඇයි ගානේ දෙනවනේ ඊළඟ අවුරුද්දේ කියන්නේ 21 22 වර්ෂයේ ලබන අවුරුද්දේ කල්බදු වාරිකයේ දෙනවා. කීයද? ලබන අවුරුද්දේ කල්බදු වාරිකයේ 4413යි පොලිය දෙනවා. එහෙනම් ඒ 4413න්
ලබන අවුරුද්දේ කල්බදු පොලි අයින් කරන්න. 1890 නියම ප්‍රශ්නයක්. 1890 අයින් කරන්න. තෝ ආදලා තමයි අපේ ළමයි පළවෙනි වුනේ. මේකෙන් මේක අයින් කරන්න. 4413න් අයින් කරන්න 1890. තොර 2523යිද කීයද? 2523යිද? කියන්නේ 2523ක් එනවා ජංගම වගකීම. මේ ඊළඟ අවුරුද්දේ කල්බදු වාරිකය මේ පොලි නැති වාරිකය ළමයෝ අපිට උනේ. එහෙනම් මේ මුළු මුදලින් පොලි නැති මේ 2523 ජංගම වගකීම් වල ලියන්න. ජංගම වගකීම් වල ලියන්න කල්බදු ණයෙමි කියලා. ජංගම වගකීම් වල ලියන්න කල්බදු ණයෙමි කියලා. කල්බදු ණයෙමි කියලා 2523ක් ලියන්න. 2523ක් ලියන්න. කල්බදුවක් කිය. රෝනසගේ වෙනම ලින්ක් එකක් එවනවා මම. ඉතුරු ටික කීයද මේකෙන් මේක අයින් කළාම? කිසිම වේගයක් ගත්තේ නෑ. ඉතුරු ටික එනවා 12600න් අඩු කරන්න 2523. 10077යි. 10077යි. බලන්න හරියද? 10077යි. මේක ජංගම නෝන වගකීම් වල ලියන්න. ජංගම නෝන වගකීම් වල ලියන්න කල්බදු වගකීම් කියලා. කල්බදු වගකීම් කියලා. දැන් අන්තිම ගැලපෙල්ල. එතනින් පස්සේ ඉවරයි සමාගම. අන්තිම ගැලපෙල්ලට එන්න. තාම හිමින් ඉගෙනුවේ අන්තිම ගැලපෙල්ලට එන්න. කෞශල්‍ය. වර්ෂය තුල ගෙවූ බදු තුල පහුගිය වර්ෂය සඳහා ගෙවූ 520ක් ඇතුළත් වෙනවා. 2021 දින ආසන්න වසරේ මුළු ආදායම් බද්ද 650ක් ලෙස ඇස්තමේන්තු කළා. එනං එන්න සටහන් අංක 3ට එන්න. සටහන් අංක 3 ගිහින් ලියන්න වර්ෂයේ බද්ද. මෙන්න සටහන් අංකයේ 3 අන්තිම ගැලපෙල්ල වර්ෂයේ බද්ද. වර්ෂය කියන්නේ 2020-21 වර්ෂයේ බද්ද. අපේ අවුරුද්දේ බද්ද ඔක්කොම බද්ද දෙනවා 650. මේකට අධි හෝ උණ බද්ද කීයද කියලා කියන්න දක්ෂයෙක් ඉන්න ඕන. ගිය අවුරුද්දේ බද්ද 520යි. ඒක ගෙවලා. බලන්න කොච්චරක් ගිය අවුරුද්දට වෙන් කළාද කියලා. ගිය අවුරුද්දට වෙන් කළා තියෙනවා 400. මේ සේල්ස් බ්‍රික්ස් මේ අන්තිමට තියෙනවා. රවුමක් ඇඳලා හරියක් දන්න ඒ 400 වෙනුවට 520ක් ගෙවලා. ඇයි 520ක් ගෙව්වේ? 400යි වෙන් කළේ. 520ක් ගෙවනම් ඌණ බද්ද 120යි. ඒක මේකට එකතු කරන්න. එකතු කළා 1920 ඌණ බද්ද. 1920 ඌණ බද්ද 120යි. එහෙනම් දැන් ලාභෙන් අඩු වෙන්න ඕනේ බද්ද එනවා 0.77යි. 770ක් ලාභෙන් අයින් වෙන්න ඕනේ. ලාභ ප්‍රකාශනයෙන් අයින් වෙන්න ඕනේ බදු කියලා 770ක්. බලන්න හරිද කියලා. ඔව් හරි. නමුත් දැන් සෙසුපිරික්සමේ ගෙවූ බදු කොච්චර තියෙද? අන්න එතන අවුලක් තියෙනවා. සෙසුපිරික්සමේ ගෙවූ බදු තියෙනවා 1250. මේ 1250න් මට පිරිමි ළමෙක් කියන්න ගිය අවුරුද්දට කොච්චර ගෙවලාද? ඔය 1250න් ගිය අවුරුද්ද සඳහා කොච්චර ගෙවලාද කියන්නකෝ. සෙසුපිරික්සමේ ගෙවූ බදු වල 1250න් ගිය අවුරුද්දට ගෙවලා තියෙනවා 520ක්. එහෙනම් මේකෙන් සකුණි 520ක් අයින් කරන්න. එහෙනම් එනවා මේ අවුරුද්දට ගෙවන්න ඕනේ ටික. මේ අවුරුද්දට ගෙවපු ටික 0.3 730ක් මේ අවුරුද්දට ගෙවලා. නමුත් මේ අවුරුද්දට ගෙවන්න ඕනේ 650යි මේ. ගිය අවුරුද්දේ අපිට වැඩක් නැහැ ඒවා ගෙවලානේ. මේ අවුරුද්දට ගෙවන්න ඕනේ 650 නම් 730ක් ගෙවලා නම් අපි රජයට වැඩිපුර ගෙවලා. කීයක් ගෙවලාද? අපි රජයට වැඩිපුර ගෙවලා 730යි 730ක් ගෙවලා ගෙවන්න ඕනේ 650. අපි වැඩිපුර ගෙවලා 80. එහෙනම් ඒ වැඩිපුර ගෙවපු 80 ඉදිරියට ගෙවූ බදු. එහෙම නැත්නම් අනිත් පැත්තට අපිට ලැබිය යුතු බදු. ජංගම වත්කම් වල ලියන්න එක්කෝ ඉදිරියට ගෙවූ බදු කියලා නැත්නම් ලැබිය යුතු බදු කියලා. ජංගම වත්කම් වල ගිය අවුරුද්ද ගන්න ජංගම වත්කම් වල ලියන්න ලැබිය යුතු බදු නැත්නම් ඉදිරියට ගෙවූ බදු. ඉදිරියට ගෙවූ බදු නැත්නම් ලැබිය යුතු බදු කීයද? 80යි. ලැබිය යුතු බදු නැත්නම් ඉදිරියට ගෙවූ බදු 80යි. ඔන්න අපි චරිත සුදේව සේරම ගැළපෙලි ටික එකක් කරා. දැන් ඔය ළමයින්ට තියෙන්නේ පොඩක් අහගෙන ඉන්න. මේ සුළු අයිතම කීපයක් විතරක් මේ විකුණුම් පිරිවැය ණයගිත ණය නිසා තව වියදම් දෙක තුනක් මුදල් ටික ශේෂපත්‍රය දාලා
හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයට ලාභ ප්‍රකාශනයේ තොරතුරු අරගෙන ඒක ශේෂපත්‍රයට දාලා ගාන බැලන්ස් කරන්න තියෙනවා. මම දෙකට රෝහණසට පටන් ගන්න කියන්නම්. එයාගේ ලින්ක් එක එවන්නම්. එතකොට අපි ලබන සෙනසුරාදා ආගෙන ඉන්න ලබන සෙනසුරාදා කල්බදු අයභාරය කියන ප්‍රමිති දෙක කරනවට අමතරව ඊළඟ සතියේ සෙනසුරාදා හෝ අමතර දිනයක උදේ 8 සිට සඳුදා දිනයක් වෙන්න පුළුවන් 9 මාරි ඉඳන් හැන්දේ වෙනකම්ම හිමින් තියරි පාඩමක්නේ මුදල් ප්‍රකාශනය කරනවා. එතකොට අපිට ලබන මාසෙට ඉතුරු ඉන්නේ අනුපාත කියන කුඩා පාඩම් පමණයි. හරිනේ. ආයිබෝවන්.